හරි ආයිබෝන් අපි දැන් දේශීය වෙළඳාම පාඩමේ අවසාන වීඩියෝ එක තමයි කරන්නේ. දැන් අපි මේ පාඩමේ පුතාලා වීඩියෝ 3ක් අපි දාලා දිනවා. දැන් මේ දාන්නේ 4වෙනි වීඩියෝ එක. එතකොට මේ දේශීය වෙළඳාම නිබන්ධනේ මේ වීඩියෝ එකකින් ඉවර වෙනවා. හරිද? එතකොට දැන් අපි පළවෙනි වීඩියෝ වල අපි සාකච්ඡා කළා වෙළඳාමේ ප්‍රභේද කොහොමද හැදෙන්නේ. ඊට පස්සේ තොග සහ සිල්ලර වෙළඳාම කියලා කියන්නේ මොකක්ද. ඊට පස්සේ තව අපි සාකච්ඡා කළා මේ ඒ තොග හා සිල්ලර වෙළඳාම විතර ලක්ෂණ මොනවද, වෙනස්කම් මොනවද, තොග වෙළඳා සිල්ලර වෙළඳා කාර්යභාරයන් මොනවද, සිල්ලර වෙළඳාමේ සහ තොග වෙළඳාමේ දකින්න ලැබෙන ප්‍රභේද මොනවද යන ආදී කාරණාවන් පිළිබඳව ඔයාලට අවබෝධයක් තියෙනවා. හොඳට මතක තියාගන්න ඕනේ මේ පාඩමේ විභාගයේදී ප්‍රශ්න අහනකොට ටිකක් අලුත් විදිහේ ප්‍රශ්න අහනවා. හරි සාම්ප්‍රදායික වෙළඳාම නෙමෙයි. දැන් අපි වර්තමානයේ දන්නවනේ විද්‍යුත් වෙළඳාමන්නේ තියෙන්නේ නේ. ඒ විද්‍යුත් වෙළඳාමක් තියෙන සාමාන්‍යයෙන් විද්‍යුත් වෙළඳාම පැත්තට බර වෙලා තමයි අනිවාර්යෙන් මේ ප්‍රශ්න අහන්නේ. ඉතින් එතකොට දේශීය වෙළඳාමේ ටිකක් වැඩිපුර විද්‍යුත් වාණිජය පැත්තට බර වෙනවා නම් අනිවාර්යෙන් හොඳයි. දැන් අපි එහෙනම් අද සාකච්ඡා කරන්නේ මේ නිබන්ධනේ අපිට තියෙන්නේ පිටුවංක 19 විකුණු ක්‍රම පිළිබඳව සාකච්ඡා කරන්න තමයි තියෙන්නේ. විකුණු ක්‍රම පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් ආයතනයක් සාමාන්‍යයෙන් භාණ්ඩයක් විකුණන්න පාවිච්චි කරන එක එක ක්‍රම විවිධ ක්‍රම පාවිච්චි කරනවා. සමහර ආයතන ගොඩක් ආයතන වර්තමානයේදී අපිට තමයි විකුණන්නේ. නේද? ණයට විකුණාම බොල් නැහැ ඇති වෙනවනේ. ඔය සමහර කඩවල ගහලා තියෙන ණයට දීමෙන් මුදලත් නේද? මුදලත් මිතුරා දෙකම නැති වෙයි කියලා තියෙනවනේ. ඒ සමහර කඩවල ගහලා දෙනවා අද මුදලට හෙට ණයට කියලා. නේ? ඔබට දුන්න ණය ඉල්ලූ පසු ඔබ කියන දේ කියලා වෙනම දාලා තියෙනවා. මේ එක එකව දාලා තියෙනවා කියන්නේ කස්ටමර් කියන්නේ දෙන්නම් ඉතින් අපි ගමනට දාලා යන්නේ ඕක මොකද්ද? හරි ඔන්න වගේ ඒ ටිකක් දාලා දෙන්න. ඒතර ණයට ගන්න ඉන්න මිනිහ ණයට ගන්න ඉතින්නේ. ගොඩක් වෙලාවට ණයට දීලා විශ්වාස කරන්න බෑ වර්තමානයේ. අපිට තමයි අලෙවි වෙන්නේ. ඊට පස්සේ තව ණයටත් සමානවට ණය මතත් අලෙවි වෙනවා. ඒ ණය මත අලෙවිම තියෙනවා ළමයිනේ කුලී පිට ගැනුම් ක්‍රමයට මිනිස්සු බාණ්ඩ ගන්නවා. කුලී පිට ගැනුම් ක්‍රමය කියන එක දන්නව නේද? අපි ඔකට higher purchase කියලා කියනවා. ඔකට කියනවා higher purchase කියලා. මේ කුලී පිට ගැනුම් ක්‍රමය කියලා කියන්නේ මොකක්hari භාණ්ඩයක වටිනාකම යම්කිසි ප්‍රමාණයක් කලින් ගෙවලා ඉදිරිය සමාන මාසික වාරික වලින් ගෙවීමේ ක්‍රමය තමයි කුලීපිට ක්‍රමය කියලා කියන්නේ. දැන් ඔයා හිතන්නකෝ මේ අපි ගෙවන්න ගන්නවා දැන් මේ දවස්වල IPL මැච් එකම තියෙනවනේ. හරි. ටිකක් ලොකු ටීවී එකක් තියෙනවා නම් ලස්සනට බලන්න පුළුවන්. බෝලේ පේන වොලිබෝලයක්. ලොකුවට පේනවා. ඒ ආසයි ඉතින් බලන්න නැත්නම් අන්විෂයත් කියලා බලන්න ඕන සමහර ටීවී වල. මැච් එක උන්ට බලන්න එපා ඉතින් නේද? ඉතින් අපිට කැමති අංගල් 52 ටීවී එකක් ගන්න අපි කැමති ගාන බැලුවා රුපියල් ලක්ෂයක් වෙනවා ටීවී එක. ඇත්තට මුදලක් නැති හින්දා අපිට ඒගොල්ලෝ කියනවා කලින් 20000ක් ගෙවලා ඉතුරු 80000 සමාන මාසික වාරික වලින් ගෙවන්න. අපි දාගන්න වාරික 60කට විතර වගේ දාගන්නවා. අවුරුදු 5ක් විතර ගෙවනවා. අවුරුදු 5ක් විතර ගෙවනකොට මේ IPL ගහන මේ ක්‍රීඩකයෝ විශ්‍රාමත් ගිහිල්ලා අලුත් ක්‍රීඩකයොත් ඇවිල්ලා. හරිද? ඉතින් ඒක තමයි ගෙවන්න ගන්නවා. දන්නවනේ මේ හදිසියරි මේ ගෙවලා නැති වුණොත් එම වාරික ඇරියස් වුණොත් එම අන්තිම වාරිකේ ගෙවන කම්ම භාණ්ඩය අයිතිය ලැබෙන්නේ ගැනුම් කරුට. හදිසියරි වාරික ඇරියස් වුණොත් මොකද වෙන්නේ? වාරික ඇරියස් වුණොත් ටක් ගාලා කම්පැනි එක ඇවිල්ලා ටීවී එකේ ජැක් ගලවලා අරගෙන. හරි. සමහර බෝලර්ස් බෝලෙන් කෙල ගාලා දුවගෙන එනවා මේ දැන් කෙල ගන්න බෑ කොරෝනා දින හින්දා. මේ දුවගෙන එනවා බෝල් දාන්න ඒ බෝලේ දාන්න අත අදිනකොටම කම්පැනි එක ඇවිල්ලා ජැක් ගලවලා අරගෙන එනවා. කොයි තරම් වැදගත් අවස්ථාවක් වුණත් දුව අරගෙන. කස්ටමර් අඬන ඔය බෝලේ විතර බලන්න දෙන්නේ කියලා. ඒ එක බෝලයක්වත් බලන්න දෙන්නේ අනිවාර්යෙන් අරන් යනවා. අන්තිම වාරිකයේ ගෙවන ගම්ම භාණ්ඩවල අයිතිය කියන එක ලැබෙන්නේ නැහැ. මේ ගැනුම් ක්‍රම. ඒක තමයි කුලීපිට ගැනුම් ක්‍රමය කියලා කියන්නේ. ඊට අමතරව තව දෙනවා වෙළඳ ණය ක්‍රමය තියෙනවා. වෙළඳ ණය ක්‍රමයේදී ළමයි සාමාන්‍ය ණය ඒ කියන්නේ අපි භාණ්ඩ ටිකක් ගන්නවා පස්සේ සල්ලි ගෙවනවා. පුළුවන් වෙලාවක සල්ලි ගෙවනවා. අපිට පුළුවන් වෙලාවට සල්ලි ගෙවනවා. තමයි දැන් ඔය විශේෂයෙන්ම දැන්
වෙලෙන්දු ගන්නේ අනිත් අයගේ නේ දැන් සිල්ලර කඩකාරයා තොග වෙලෙන්දකින් ණය මත බාණ්ඩ ගන්නවා. ඒක වෙලෙන්ද ණය ක්‍රමයක් විදිහට තමයි යන්නේ. හරිද? එතකොට ඒ වගේ ක්‍රමයක්. අපිට ගන්න පුළුවන් ණය මත ගන්න පුළුවන්. ඊට අමතරව තව තියෙනවා මන්නේ වෙන්දේසි ක්‍රමය කියලා එකක් තියෙනවා. තව තියෙනවා ටෙන්ඩර් ක්‍රමය කියලා එකක් තියෙනවා. මේවා ගොඩක් වෙලාවට රාජ්‍ය ආයතන වලින් වෙන්දේසි ක්‍රමය සහ ටෙන්ඩර් ක්‍රමය කියන එක අනිවාර්යයි. වෙන්දේසි ක්‍රමයේදී වෙන්නේ කිසියම් භාණ්ඩයක් කියන්නේ දැන් රත්තරන් බඩුවෙන් වෙන්දේසි කරන්නේ. දැන් උතන මාලයක් තියෙනවා බැංකුවක ඒ මාලේ අවමලංශුවක් තීරණය කරනවා. අවමලංශුව තමයි රුපියල් ලක්ෂය. ඒ කියන්නේ බැංකුවට ලක්ෂයක් ආවත් ඇති. ඉතින් මේ වෙන්දේසියට එක එක මිනිස්සු ඇවිල්ලා ඒගොල්ලෝ එක එක මිල ගණන් ඉදිරිපත් කරනවා. තමන් කැමති විදිහේ මිල ගණන් ඉදිරිපත් කරනවා. ඒ වැඩිම මිල ගණන් ඉදිරිපත් කරන පුද්ගලයාට තමයි මේක දෙන්නේ. හරිද? ඒක තමයි මේ වෙන්දේසි ක්‍රමයේ හැටි. ඒක විවෘත මිල කැඳවීමක්. කියන්නේ එක්කෙනෙක් ඉදිරිපත් කරන මිල ගණන් අනිත් එක්කෙනාට අනිවාර්යයෙන්ම මේ ඇහෙනවා. හරි? ඒ කියන්නේ අනිකාගේ ඉල්ලුම අනුව ටික ටික ඉල්ලන්න පුළුවන්. ඔය ඉස්සර පන්සල් වල තිබ්බා මල්වට්ටි වෙන්දේසි කියලා එකක් එහෙම. සල්පිල් එහෙම තියෙන්නේ. මේ පන්සලේ තිබෙන එක සල්පිල් වගේ තියෙනවා. ඒකෙදි වෙන්දේසි ක්‍රමයේ ගොඩක් වෙලාට අනුගමනය කරන අවස්ථාවල තියෙනවා. රවට්ටනවා සමහර අය. ඒ කවිකාරයෙක් එහෙම ඉරලා කවියෙන් භාණ්ඩ විස්තර කරලා එහෙම තමයි විකුණන්නේ. මල්වල ඒ කියන්නේ පන්සල් වල වෙන්දේසි වල. දැන් ඒව නෑ පන්සල් වල. ඒක හොඳට විස්තර කරනවා ලස්සනට ගමේ කට්ටිය ඇවිල්ලා. හරි. කවි කියනවා අද දින පැමිණි ඔබ සෑම දින පිළිගන්න කියලා ඒක මට දැන් කියන්න බෑ. හරිද? ටිකක් ඒ වගේ කියන භාණ්ඩ විස්තර කරලා කියනවා. හරි දැන් සමහර අය ඕන්න පෙන්නනවා මේ සිරිපාල මාතාව විසින් පූජා කරන ලද කජු මුලක් රසම රස කජු මුලක් හරි වෙන්දේසි කරනවා රුපියල් 50යි. ඊවා ගමේ තරුණ කට්ටිය වයසක කට්ටිය ඕක ඉල්ලනවා. ඔය සල්ලි ඔක්කොම පන්සලට යන්නේ ආධාර වෙන. සමහර කොල්ලෙක් ඉන්න උට ඕනේ කජු මුල අරගෙන තමන් හිටගත්ත කෙල්ලට තෑගි දෙන්න. තාම යාළු වෙලා නැහැ තෑගි දෙන්න ඕනේ. කොහොමද 50යි 60යි කොහම 60යි ඈවරයි කිව්වම 100යි 100යි ඈවරයි තව එක්කෙනෙක් 250යි 250යි ඈවරයි 200යි 200යි ඈවරයි 200යි දෑවරයි අර කොල්ල 500 දිල්ලුනේ පාට ඔන්න 500 ගන්න කජු මුල පුච්චපු කජු මුල කෙල්ලට දෙනවා පහුවෙන්ද දැන් කෙල්ල මූලවත් බලන්නේ ඇයි කවුරුහරි විහිළු කරන්න විහිළුවකට කජු මුලක් කියලා කජු ගහක මුලක් දාලා මේ කජු පූලක් නෙමෙයි කජු ගහක මුලක් තියෙන මුදු මුල් කෑල්ලක් දාලා ඒක පුච්චලා දාලා ඉතින් ගැටලුවක් නැහැ පුච්චපු කජු මුල වචනවල පොඩි අවුලක් තියෙනවා ඉතින් ඒ වගේ මිනිස්සු රවට්ටන වෙලාවල් තියෙනවා වෙන්දේසික තියෙන අවාසිය තමයි තරගකාරීත්වය තුළින් වැඩි මිලක් ලබා ගන්න. හැබැයි අවාසිය තමයි අනවශ්‍ය පුද්ගලයෙක් අතුල් වෙන. අමාරට මල්වට්ටි වෙන්දේසි දිනකොට මේ බයෝ මල්වට්ටි වෙන්දේසි කියලා කියන්නේ ඒ කියන්නේ ගමේ කවුරුහරි මේ තරුණියෝ කීප දෙනෙක් ලොකු මල්වට්ටියක් හදලා ඒක තියෙනවා සල්පිලේ අන්තිමට. ඒක සාමාන්‍යයෙන් සල්ලි දීලා අරගෙන පූජා කරනවා කියලා කියන්නේ යාට සාමාන්‍ය ලොකු අභිමානයක් තියෙන ඒ පුද්ගලයාට ලොකු කීර්ති නාමයක් ලොකු තත්ත්වයක් නිර්මාණය වෙනවා කියලා තමයි ඒ දවස්වල ගම්වල සැලකන්නේ. ලක්ෂ 10 ලක්ෂ 15ට මල්වට්ටි වෙන්දේසි වෙලා තියෙනවා ළමයි ලංකාවේ. ඒ සම්පූර්ණ මුදල පන්සලට ආධාරයක්. ඒ කියන්නේ ලක්ෂ 15ක ආධාරයක් දීලා මේ මල්වට්ටි අරගෙන පූජා කරනවා. ඉතින් අය කට්ටියත් එක්ක ගිහලා පූජා කරනවා. මිනිස්සුත් කටවල් අරගෙන බලන්නේ ඉන්නවා. ඒ සමාන ඉතින් ලක්ෂ 15ක් දෙනවා කියලා කියන්නේ හාමුදුරුවෝ කට කනේ ඉතින් කෙලින්. හරි. හාමුදුරුවෝ ඒ ගත් එක්කනට වදින සහිතේ හාමුදුරුවෝ. ඉතින් ඒ වගේ මේ වෙන්දේසි. ඉතින් මේ පල්ලි වල ගියා ඉතින් සංඝරත්නයේට අපහාස කරනවා කියලා. හරි. මේ එතකොට මල්වට්ටි වෙන්දේසියක් කියලා කියන්නේ ඒ වගේ දෙයක්. ඉතින් ඒ වගේ අර තරගය තුලින් වැඩි ආදායමක් විකුණන එක්කෙනාට ගන්න පුළුවන්. හරි. සමහරවිට අනවශ්‍ය පුද්ගලයා තුලින්ද පොඩක් වෙන්දේසි අවදිමත් වෙන ලාවලුත් තියෙනවා. ඇයිද වම් බීමු මිනිස්සු වෙනවා. හැබැයි දැන් මල්වට්ටි වෙන්දේසි වෙන රුපියල් 10යි 15යි 20යි ඈවරයි 30යි දෑවරයි ඔන්නෝම යනවා. පොඩි ගණන් වලට යන්නේ. ආවගා මිනිහා මුත්තටම බීලා ඇවිල්ලා කියන එකපාරටම ලක්ෂයයි කියලා. හරි. ලක්ෂයයි ඈවරයි කියනවා. කවුරුත් ඉතින් ලක්ෂ ඉදිරිපත් වෙන ඉන්නේ. ඈවරයි ගාව මිනිහා සරමේ බලාපොරොත්තු ගහ ගන්නවා. දෑවරයි ගාවම දුවන්න බලන්නේ. තුන් ඈවරයි ගාව පන්සලේ ඉලිට දුවනවා. කට්ටිය එළවන පිටිපස්ස. වෙන්දේසි ඉතින් ඉවරයි. ඉතින් අනවශ්‍ය පුද්ගලයෝ වෙන්දේසි භූමි වලට අතුලත් වෙනවා. ඒතර වෙන්දේසි අවුල් වෙනවා.
ටෙන්ඩර් වලදී එහෙම බෑ. ටෙන්ඩර් හරියම විධිමත්. ටෙන්ඩරයක් කාටද ඕන ටෙන්ඩරයක් ගන්න දැන් වෙන්දේසියේදී වැඩිම මිල ඉදිරිපත් කරන එක කවුද? ඌ කසිප්පුකාරයෙක් වුණත් ඌට අනිවාර්යයෙන් පාන්න දෙනවා. ටෙන්ඩරේදී එහෙම නෙමෙයි. ටෙන්ඩරේ තියෙන විවිධ කොන්දේසි. එයා වැඩිම මිල හෝ අඩුම මිල ඉදිරිපත් කළත් ටෙන්ඩර් මණ්ඩලයක් තමයි තීරණය කරන්නේ අවසානයේදී මෙයාට ටෙන්ඩරේ දෙනවද නැද්ද කියලා. වෙන්දේසියේදී භාවිතා කරන්න විකිණීම සඳහා විකිණීම් දෙයක් විකුණන තමයි වෙන්දේසි පාවිච්චි කරන්නේ. හැබැයි දෙයක් මිලදී ගන්න ටෙන්ඩර් පාවිච්චි කරන්න පුළුවන්. හරි දෙයක් මිලදී ගන්න ටෙන්ඩර් දාන්න පුළුවන්. දැන් උදාහරණයකට අපි තුමු ඔන්න හොරණ ඩිපෝ එකකින් බස් වල දෙන ඩිපෝ එකදී හොරණ ඩිපෝ එකෙන් අබලන් වෙච්ච බස් රථවල අබලන් වෙච්ච කොටස් ටිකක් විකුණනවා. ඒවා මිලදී ගන්න මිල ගණන් ඉදිරිපත් කරන්න කැමති ඇයි මිල ගණන් ඉදිරිපත් කරන්න කියලා. අබලන් වෙච්ච බස් රථ මුළු රථේටම ගන්න. ඒතර අපි කැමති නම් ඒක මිලදී ගන්න අපිට කරන්න තියෙන ඩිපෝ එකට ගිහලා ටෙන්ඩර් පත්‍රිකාවක් ගන්නවා. ටෙන්ඩර් පත්‍රිකාවක් ගන්නකොට ඒක නිකන් දෙන්නේ අර ඕන කෙනෙක්ට වෙන්දේසියට එන්න පුළුවන් වගේ ඕන කෙනෙක්ට ටෙන්ඩර් දෙන්න බෑ. ඒකේ තියෙන ආපසු ගෙවන ගාස්තුව සහ නොගෙවන ගාස්තුව කියලා ගාස්තු දෙකක්. ආපසු ගෙවන ගාස්තුව කියලා කියන්නේ ආපසු ගෙවන ගාස්තුව කියන අදහස ඉන්නේ ඒ කියන්නේ ආපසු නොගෙවන ගාස්තුව කියලා කියන්නේ රුපියල් 5000ක් දීලා අපි ටෙන්ඩර් මේ කොලේ ගන්නවා 2000ක් අපිට දෙන්නේ. 2000ක් ඒකල තියාගන්න. ඒ කියන්නේ විහිළුවට ගණන් මිනුම් දාන්න බෑ. විහිළුවක් කරන්න රුපියල් 2000ක් විතර තියන්න වෙනවා. රුපියල් 3000ක් අපිට අපව දෙනවා. ඊට අපි මේ බස් රථය මිලදී ගන්න කැමති ගන්න දාලා අපි ඒගොල්ලන්ට එක ටෙන්ඩර් බොක්ස් එකක් තියෙනවා. ඒ බොක්ස් එකට එක දාන්න. කොලේ දාන්න. දැම්මට පස්සේ නිශ්චිත දවසකදී අපි ඉස්සරහාම මේ කොලේ ඕපන් කරනවා. ඕපන් කළා ඒගොල්ලෝ තීරණය කරනවා කාටද මේ ටෙන්ඩර් දෙන්නේ කියලා. මේක විවෘතයි අනිත් අයට ඇහෙනවා මේක අවුරුද්දයි අනිත් අයට ඇහෙන්නේ. මේක විවෘත මිල කැඳවීමක් මේක අවුරුදු මිල කැඳවීමක්. මේ දෙකේදීම ගණන්කාරෝ ගෙන්න ගන්න ප්‍රසිද්ධ කරනවා. පත්තරවල දැන්මින් දාලා ප්‍රසිද්ධ කරනවා. මේ දෙකම තරගයේ යමු මිලකම දෙකක්. ඒ කියන්නේ තරංකාරීත්වය තුලින් තමයි ගන්න try එක දෙනවා. ඕන කෙනෙක් ගන්න try එක දෙනවා. තරංකාරීත්වය සඳහා යමු මිලකම දෙක. ටෙන්ඩර් ගමේ වඩා විධිමත් වෙන්දේසිකමට වඩා. වෙන්දේසිකමේදී වෙන්දේසිකට ඕන කෙනෙක් ටෙන්ඩර් පුළුවන්. නමුත් ටෙන්ඩර් එකට එන්න බෑ. ඒ ඔන්නෝම දැන් මේ හැබැයි මෙහෙම දැන් තියරිය ඕම උනාට ප්‍රැක්ටිකල් සිටුේෂන් එකේදී වෙනස් වෙනවා දැන්. බැංකුවක රත්තරන් භාණ්ඩ වෙන්දේසි කරනකොට ඕනම මිනිහෙක්ට ඇවිල්ලා ඒ වෙන්දේසිට යන්න බෑ. ඒවා සමහරවල් රෙස්ට්‍රික්ෂන් තියෙනවා. ඒවා කලින් කියන්න ඕනේ. ඒ වගේ විවිධ Tamanට කැමති විදිහට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. නමුත් තියරි කොටස තියරිය තමයි ඒක. ඒ නෝමදායි විභාගය යාම වෙන්දේසි ටෙන්ඩර් කමිටුවට වඩා වෙන්දේසි කමේ ජනප්‍රිය වෙන්නේ හේතු මොනවද? වෙන්දේසි කමිටුවට වඩා ටෙන්ඩර් කමේ ජනප්‍රිය වෙන්නේ හේතු මොනවද? යනාදී වශයෙන් අහනවා. දැන් අපිට කියන්න බෑ යම්කිසි ආයතනයක් අනිවාර්යයෙන්ම මේ තමන්ගේ භාණ්ඩ විකුණන්න මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න ඕනේ කියලා. ගොඩක් ආයතන එකකට වඩා වැඩි ක්‍රම ප්‍රමාණයක් අනිවාර්යෙන් අනුගමනය කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම දැන් මේ දැන් ජංගම දුරකථන සේවා සපයන සමාගම් බලන්නකෝ. ඒගොල්ලෝ අපිට සල්ලි රීලෝඩ් දැම්මාම කෝල් ගන්න දෙනවා. අපිට ණයටත් දෙනවනේ ඒගොල්ලෝ. සල්ලි නැතුනොත් අපිට ක්‍රෙඩිට් වලට කෝල් ගන්නත් දෙනවා. තියෙන ඒ අනාදී වශයෙන් ඒගොල්ලන්ගේ මේ කියන්නේ එක එක ක්‍රම තියෙනවා. විවිධ ක්‍රම. ආයතනයක් එවැනි විවිධ ක්‍රම අනුගමනය කරන්නේ නැහැ. සමහර භාණ්ඩ වලට ආවේනික ක්‍රම තියෙනවා. උකස් වෙච්ච භාණ්ඩ වෙන්දේසි කරන ආවේනික. ඉඩම් වෙන්දේසි කරන ආවේනික. නේ? සමහර නීති තියෙනවා. රජයේ ආයතනයක්, රාජ්‍ය ආයතනයක් මොනවා දෙයක් මිලදී ගන්නවා නම් විකුණනවා නම් අනිවාර්යෙන් ඒගොල්ලෝ ටෙන්ඩර් දාන්න ඕනේ. නේ? ඒක නීතියක්. ඊළඟ අනිත් එක තමයි පාරිභෝගික ක්‍රය ශක්තිය විවිධයි. ඉතින් සමහර අය සල්ලි තියෙන අය අපිට ගන්නවා, සල්ලි නැති අය ණයපත භාණ්ඩ මිලදී ගන්න අවස්ථාවල් තියෙනවා. පාරිභෝගික ක්‍රය ශක්තිය විවිධ වීම නිසා. අනිත් එක තමයි තරගයට මුහුණ දෙන්නත් නේ. දැන් සමහර තරගකාරී ආයතන එකකට වඩා වැඩි ක්‍රම ඒ කියන්නේ සමාන ණයට දුන්නා නම් තරගකාරී ආයතන අපිටත් ණයට දෙන්න වෙනවා. තරගයට මුහුණ දෙන්න පාරිභෝගික ග්‍රහණය කරගන්න ලාභය උපරිම කරගන්න සමහර අපිට ගුණ ලාභය උපරිම කරගන්න. එන්නේ අනාදී හේතු නිසා විවිධ විකුණුම්කම් භාවිතා කරන්නා වූ අවස්ථාවක් තියෙනවා. හරි එහෙනම් අපි ලියමු බලන්න දැන්. අපි දැන් ලියමු බලන්න. එහෙනම් පුතාලා පෙන්නන්න පිටුවන්ක 19 විකුණුම් ක්‍රම කියන එක බලන්න. ආයතනයන් විසින් ගණන් කරන වෙත භාණ්ඩ සැපීමේදී විවිධ ක්‍රම මත මුදල් අය කරනු ලැබේ. බොහෝ ආයතන මෙම ක්‍රම වලින් කීපයක් එකවර භාවිතා කරනවා. එසේ භාවිතා කරන ප්‍රධානකම කීපයක් පහත දැක්වෙනවා. හරිද? එකක් තමයි අපිට විකිණීම කියන එක. ණයට විකිණීම. මේකේ කොටස් දෙකක් තියෙනවා. වෙළඳ ණය ක්‍රමය, වාරික විකුණුම් ක්‍රමය. වාරික විකුණුම් ක්‍රමයේ තියෙනවා කුලී පිට විලම්භීත සහ කල්බදු කියන ඒවා තියෙනවා. ඒ කියන්නේ මේක ක්‍රමයක් විතරයි.
මේකට උන වාරක විකිරීම ක්‍රමය කියලා කල්බදු කුලීපිට විලම්බීත කියලා ඒ වගේ ක්‍රම කීපයක් ගන්න පුළුවන්. ක්‍රම කීපයක් ගන්න පුළුවන්. බෙන්දේසි ක්‍රමයට විකිණීම තියෙනවා. ටෙන්ඩර් ක්‍රමයට විකිණීම තියෙනවා. ක්වෙස්චන් එකට යන්න. ඒකට තනතුරක් දාගන්න. ආයතනයක් විසින් විවිධ විකුණු ක්‍රම ක්‍රියාත්මක කිරීමට හේතු කවරේද කියලා අහනවා. එම ලියන්න. හේතු. පළවෙනි එක තරගයට සාර්ථකව මුහුණ දීම සඳහා තරගයට සාර්ථකව මුහුණ දීම සඳහා තරගයට සාර්ථකව මුහුණ දීම සඳහා ඊට පස්සේ වර්තමාන ලාභය වැඩි කර ගැනීම සඳහා වර්තමාන ලාභය වැඩි කර ගැනීම සඳහා වර්තමාන ලාභය වැඩි කර ගැනීම සඳහා ඊට පස්සේ ඇතැම් භාණ්ඩවලට ආවේනික ක්‍රම පවතින නිසා ඇතැම් භාණ්ඩවලට ආවේනික ක්‍රම පවතින නිසා ආවේනික ක්‍රම පවතින නිසා ඊළඟ රජයේ නීති රීති නිසා රජයේ නීති රීති නිසා ඊළඟ පිරිවැටුම වර්ධනය කර ගැනීම සඳහා පිරිවැටුම වර්ධනය කර ගැනීම සඳහා පිරිවැටුම වර්ධනය කර ගැනීම සඳහා right හරි ඊට පස්සේ වාරික විකුණු ක්‍රමයේ තියෙනවා බලන්න වාරික විකුණු ක්‍රමය කියලා කියන්නේ මොකද්ද මං කිව්වා භාණ්ඩේ වටිනාකමෙන් යම්කිසි ප්‍රතිශතයක් පළමුව ගෙවලා ඉතිරිය සමාන මාසික වාරික වලින් ගෙවන්න දෙනවා නම් ඒකට කියනවා වාරික විකුණු ක්‍රමය කියලා. මේ වාරික විකුණු ක්‍රමයේ තියෙන අපිට ක්‍රම දෙකක්. එකක් තමයි කුලී පිට ගැනුම් ක්‍රමය. අනිත් එක තමයි විලම්බීත ගැනුම් ක්‍රමය. මොකද්ද මේ ක්‍රම දෙකේ වෙනස? දැන් මම කුලී පිට ගැනුම් ක්‍රමය ගැන පුතාලට විස්තර කරා. දැන් මේ ටීවී එකේ කතාව මතකයි. ලක්ෂයයි වටිනාකම 20000ක් කලින් ගෙවනවා 80000 සමාන මාසික වාරික 60කින් ගෙවනවා. ඒ ගෙවාගෙන ගිහිල්ලා අපිට ගෙවා ගන්න බැරි වුණොත් එහෙම අදිසිය හරි ඒ කියන්නේ අන්තිම වාරිකේ ගෙවන්න කලින් අපිට ගෙවා ගන්න බැරිනොත් ඒ කම්පැනි ටීවී එක දීපු කම්පැනි ටීවී එක අරගෙන යනවා. ඒක තමයි කුලීපිට ගැනුම් ක්‍රමය අපි හැමෝම දන්න ක්‍රමය. විලම්බීත ක්‍රමේ මේක පොඩ්ඩක් වෙනස්. විලම්බීත ක්‍රමේදී ලක්ෂයයි නම් මේක වටිනාකම 20000ක් කලින් ගෙවන 80000 ඉතිරි මාසික වාරික වලින් ගෙවන්න එපේ. හැබැයි මේ පළවෙනි 20000 ගෙවුවේ හැටි මේ ටීවී එකේ අයිතිය අපිට ලැබෙනවා. මේ 80000 අපිට ඕන නම් ඇරියස් කරන්න පුළුවන්. ගෙවන්න නැතුව ඉන්න පුළුවන්. කම්පැනිට බෑ ටීවී එක අරගෙන යන්න. හැබැයි මේක මේදී අපි අනිවාර්යයෙන් පුතේ ශරීරයක දෙකක් විතර තියන්න ඕනේ. කියන්නේ පුද්ගලයෝ දෙන්නෙක් අපිට තියන්න ඕනේ. ඊට අමතරව මොකක් හරි භෞතික වත්කමකුත් සමානවට තියන්න. අපි ඕනනම් අපිට ගේ උකසන තියෙන ටීවී එකක් ගන්න. අදිසියර ටීවී එකට ගෙවුවේ නැත්නම් ගේ නින්න වෙනවා. අපිට ටීවී එක තියෙනකොට කතා ටික බලන්න පාරේ ගහක් වගේ හරි බුදිය ගන්න ඕනේ. එහෙම මිනිස්සු හිතන්නේ. ලංකාවේ විලම්බීත ක්‍රමේ නැහැ. ලංකාවේ කුලීපිට ක්‍රමයක් තියෙන අමාරුයි ලංකාවේ ක්‍රියාත්මක කරන්න. හරි.
කුලී පිටකමෙන් ලංකාවේ නමාරු ක්‍රියාත්මක කරන්නේ සමහර මිනිස්සු මේ try එකක් දෙනවා මේ කුලී පිටකමෙන් කසාද ගන්න. ඒතර පාවිච්චි කරලා වාරකේ ගෙවන්න නැතුව ඇරිස් කරනවා. එතකොට මොන බින්දගේ ගෙදර ගිහලා බින්ද උස්සන් යනවා. සීසින් කම්පැනි උස්සන් යනවා නේ වගේ අපිට ලාභයි වැඩි. සමහරවිට ඕනේ කොමඩ් එකක් ගෙවන්න ගන්න. කොමඩ් එකක් ගෙවන්න ගන්න. නේ හොඳට පාවිච්චි කරලා ගෙවන්න නැතුව ඉන්න. ඊට පස්සේ කම්පැනි එකේ කොමඩ් එක උස්සා ගන්නවා. ක්‍රයිම් ඒතර සමහර කවුරුරකින් මේක වාඩිලා ඉඳලා ඌ තල්ලු කරලා අනිවාර්යෙන් උස්සගෙන වාහනවත් එහෙම වාහනේ පැදපැදින්න ගමන් කෙලිම එනවා බලන අතර කරනවා ඩ්‍රයිවර්ට එළියට ඇදලා දානවා වාහනේ අරගෙන. ඒ වගේ මේ සමහර try කරනවා මේවත් ගන්න. ඉතින් සමහර වෙලාවට ළමයි වාහන උස්සන්නාම වාහනේ රෝද හතර කරවල කොට උඩ තියනවා. ඉතින් වාහනේ අරන් යන්නේ කොහොමද? වාහනේ ඇත්තට උස්සගෙන තමයි යන්නේ. VCD player ගන්නවා. VCD player එක උස්සන්නකොට ඒක VCD player අරගෙන හැබැයි ගිහිල්ලා බලන ඇත්තට සර්කිට් එක මොකුත් නැහැ. ඒක ගලවගෙන. ඒකට CD එකක් දාලා බලන්න පුළුවන් මේගොල්ලෝ මේක ඇතුළට CD එකක් දැම්මම ටොප් ගාලා ඇතුළට වැටෙනවා. ඇයි මේක කවුසින් එක විතර මදේ විතරයි තියෙන්නේ. CD එක බිහිවලට ගියන්න බෑ එහෙම නෑ. දඩස් ගාලා ඇතුළට වැටෙනවා තමයි බලන්නේ ඇතුළේ මදත් නැහැ කියලා. ඒ වගේ දැන් කුලී පිටකමේ ක්‍රියාත්මක කරනකොට ලංකාවේ ක්‍රියාත්මක කරන්න බැරුව ඒක හරියට කොහොමද විලම්භිතකමට මේ පාඩු කරන්නේ. විලම්භිතකමේ ලංකාවේ නේ. මෙම ලියන්නේ. කුලී පිට විකුණුමට. භාණ්ඩේ වටිනාකමින් කිසියම් ප්‍රතිශතයක් පළමුව ගෙවා ඉතිරිය සමාන වාරික වලින් ගෙවීමයි. මෙහිදී අවසන් වාරිකයේ ගෙවන තුරු අදාළ භාණ්ඩයේ අයිතිය ගැනුම්කරුට හිමි නොවේ. right. ඊට පස්සේ එහා පැත්තට යමු ඊට විස්තර ගිහලා විලම්භිත වාරක විකුණුම්කම එළියන මෙහෙම මේදීද භාණ්ඩයේ වටිනාකමින් යම් ප්‍රතිශතයක් පළමුව ගෙවිය යුතුය. ඉතිරිය සමාන වාරික වලින් ගෙවිය හැක. මේ ඇති විශේෂත්වය වන්නේ පළමු වාරිකයේ ගෙවූ සැනින්
භාණ්ඩයේ අයිතිය ගැනුම්කරුට හිමිවීමයි. භාණ්ඩයේ අයිතිය ගැනුම්කරුට හිමිවීමයි. හිමිවීමයි. මෙම ක්‍රමයේදී භාණ්ඩ මිලදී ගැනීමට නම් ඇපයක් තැබිය යුතුය. මෙම ක්‍රමයේදී භාණ්ඩ මිලදී ගැනීමට නම් ඇපයක් තැබිය යුතුය. ඇපයක් තැබිය යුතුය. හරි. වාරික විකුණුම් ක්‍රමයේ ප්‍රතිවිපාකවලට යමු. පුතාලා බලන්න වාරික විකුණුම් ක්‍රමයේ ප්‍රතිවිපාක ගැන. ව්‍යාපාරිකයට තියෙන වාසි බලන්න. ව්‍යාපාරිකය දැන් මම ව්‍යාපාරිකෙක් නම් මම පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ දෙනවා කියලා දන්නවද? පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ දුන්නොත් පුතේ මට පුළුවන් අර ක්‍රය ශක්තිය මදි නැත්නම් ක්‍රය ශක්තිය අඩු පාරිභෝගික ග්‍රහණය කරගන්න. තරංගයට මුහුණ දීමේදී මගේ පිරිවැටුම කියන එක වැඩි කර ගැනීම කියන එක වැදගත් වෙනවා. නේ? ඒ වගේ මේ අනිත් එක තමයි දැන් ගොඩක් වෙලාවට අපි දන්නවා ගෙවන්න භාණ්ඩ දෙනකොට ඒ ගෙවන්න දෙනකොට පොලියකුත් එක්ක වෙනවා. අපමාට මේ ලක්ෂයක මේ රූපවාහිනිය යන්ත්‍රය එකපාර සල්ලි දීලා ගන්නවා ලක්ෂය. හැබැයි ගෙවන්න ගන්නකොට 1,20,000. හරි නමුත් අර ඒ වෙලාවේ භාණ්ඩ හිමි කරගන්න ඕනේ නිසා වැඩි කර ගෙවලා මිනිස්සු භාණ්ඩ මිලදී ගන්නවා. ෆිනෑන්ස් ක්‍රමය බලන්න ෆිනෑන්ස් ගන්නකොට වාහනේ වටිනාකම වගේ කමාරක් ගෙවන ෆිනෑන්ස් එක. නේ ඒතකොට අර වැඩි මුදලක් කස්ටමර්කින් ගන්නත් පුළුවන්. ඒ වගේ වාසි තියෙනවා ව්‍යාපාරිකයෙක්. ඒ අවාසි තමයි මේක මොකද අවාසි. අවාසි සමහර මේ විකුණන බෙලෙන්ද නිෂ්පාදකයට සම්පූර්ණ සල්ලි දීලා තමයි මේ භාණ්ඩය අරන් තියෙන්නේ. අපිට මේකේ LG කම්පැනිය චීන කම්පැනි එකට අපි ටීවී එක ගෙනලා තියෙන ඒ චීන සමාගමට LG කම්පැනි සම්පූර්ණ සල්ලි ගෙවලා තියෙනවා. හැබැයි එයාට සල්ලි ලැබෙන්නේ එයාට සිද්ධ වෙනවා වාරික 60ක් 70ක් වෙනවා බලාගෙන. නේ? එතකොට කාරක ප්‍රාර්ථන ගැටළු වෙලෙන්දට ඇති වෙන්න පුළුවන් මේ සල්ලි ඔක්කොම එකපාර එන්නේ නැති නිසා. එයාගේ ව්‍යාපාරය ඇතුලේ ලාච්චුවේ තියෙන සල්ලි ප්‍රමාණය වල ද්‍රව්‍යශීලතා අඩු වෙන්න පුළුවන්. සමහර අය මොකද කරන්නේ මේවා කුලීපිට ක්‍රමයට ගත්තට ගෙවන්නේ නැහැ. ගෙවන්න නැතුනම බොල්නේ අවදානම අනිවාර්යයෙන් ඇති වෙනවා. අනිත් එක ඕවා අය කරගන්න විවිධ නඩු හබු වලට පටලෙන්නත් වෙනවා. ඉතින් මේ වගේ වාසි අවාසි තියෙනවා අනිවාර්යයෙන් මෙලෙන්ට. බලන්න ව්‍යාපාරිකයෙක් වෙන වාසි ව්‍යාපාරික පිළිවෙලට මිලලා පුතලා හයිලයිට් කරගන්න ඒවා. පාරිභෝගික ප්‍රමාණය වැඩි වෙනවා. අත්පිට මුදලට විකිණීමට වඩා වැඩි මිලකට ලබා ගන්න පුළුවන්. අවාසි තමයි බොල්නේ අවදානම ඇති වෙන්න පුළුවන්. ද්‍රව්‍යශීලතාවයවත් කාරක ප්‍රාර්ථන ගැටළු ඇති වෙන්න පුළුවන්. තව අවාසියක් ලියන්න අංක 3 කියන නොගෙවීම නිසා ඇතිවන නීතිමය ගැටලු. නොගෙවීම නිසා ඇතිවන නීතිමය ගැටලු. නඩු දාගන්න ගියාම තියෙන නීතිමය ගැටලු. ඔය ෆිනෑන්ස් කම්පැනි වල සමහර අයත් එක්ක ජජ්ජියම හොඳට අඳුරනවා. මොකද ඒගොල්ලෝ නඩු වලට ඇවිල්ලා ජජ් දන්නවා ඒගොල්ලෝ. ඒ තරම් වාහන වලට ගෙවන්න නැතුව නඩු දාලා නිකම්ම ඒ කියන්නේ ලීගල් ඔෆිසර්ස්ලා වෙනම ආයතනයකින් තියාගෙන ඉන්නව වෙනම. නීති උපදේශකව සහ නීති ක්‍රියාකාරීන් කියන. ඒගොල්ලෝ තමයි උසාවියෙම යන්නේ. ඒ තරම් උසාවිය යනවා. ඉඳලා ඉන්න උසාවිය යනවා නෙමෙයි හැමදාම උසාවිය යනවා. හරි පාරිභෝගිකයට තියෙන වාසි තමයි දැන් අපි ගෙවන්න ගත්තාම ළමයි දැන් අපි අපිට ගන්න යුතු කවදාකවත් අපිට ගන්න වෙන්නේ සල්ලි එකතු කරනවා එතකොට ඔන්න භාණ්ඩේ ගන්න වැඩි වෙනවා. සල්ලි එකතු කරලා ගන්න බෑ. ඒ නිසා ගෙවන්න තමයි අනිවාර්යෙන් ගන්න. ඉඩමක් ගන්නකොට වාහනයක් ගන්නකොට ටිකක් විශාල වටිනාකමක් තියෙන වත්කමක් ගන්නකොට ටිකක් ගෙවන්න තමයි අපි ගන්න. අනිත් එක අපි අතේ සල්ලි තිබ්බත් ගෙවන්න ගන්න කැමති මොකද අපිට හදිස්සියකට අතේ සල්ලි කියන එක තියෙන්න ඕනේ. අපි ගන්න භාණ්ඩේ අන්තිම සතේකට හුරලා අපි වාහනයක් ගන්නවා. හදිස්සියේ වාහනේ මොකක් හරි එන්ජින් ෆෝල්ට් එකක් එනවා. ඒක හදන්න බර ගන්නක් යනවා. ඉතින් අතේ සල්ලි නැතුවම මේක කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපේ ද්‍රව්‍යශීලතාවය ආරක්ෂා වෙනවා. අතේ මුදල් නැතත් භාණ්ඩ ගන්න පුළුවන්. හරිද? අනිත් එක තමයි විශාල වටිනාකමක් තියෙන වත්කම් පහසුවෙන් අත්පත් කරගැනීමේ ක්‍රමයක් තමයි මේ කුලිපිට ක්‍රමයෙන් වාරික ක්‍රමය කියලා කියන්නේ. දැන් අපිට තියෙන අවශ්‍ය තමයි අපි පොලියක් ගෙවනවා. හදිසියෙ වාරිකයක් දෙකක් ගෙඩියොත් අනිවාර්යෙන් භාණ්ඩය අරන් යනවා. භාණ්ඩය අයිතිය අහිමි වෙනවා. අන්තිම වාරිකයේ කියවනකම් මේ භාණ්ඩය අපේ නෙමෙයි. අපි අපිට කුලියට දීපු ආයතන නැත්නම් අපි ණය මුදල් ගත්ත ආයතන ටික අපි මෝගේජ් කරලා තියෙනවා. උකස් කරලා තියෙනවා. ඒ වගේ වාසවාසි දෙකම තියෙනවා. හරි වාසි ලියන්නේ මේ පාරිභෝගිකට තියෙන ද්‍රවශීලතා මේ ලියන්නේ. එකවර විශාල මුදලක් වැය නොවීම.
එකවර විශාල මුදලක් වැය නොවීම. එකවර විශාල මුදලක් වැය නොවීම. වරහන් ඇතුළේ ලියන්න ද්‍රවශීලතාවය ආරක්ෂා වීම කියලා. වරහන් ඇතුළේ ලියන්න ද්‍රවශීලතාවය ආරක්ෂා වීම කියලා. ද්‍රවශීලතාවය ආරක්ෂා. ඒ වගේම විශාල වටිනාකමක් සහිත වක්කම් විශාල වටිනාකමක් සහිත වක්කම් පහසුවෙන් අත්පත් කරගත හැකි වීම. පහසුවෙන් අත්පත් කරගත හැකි වීම. ඊළඟ පාරිභෝගිකයාට පහසු පරිදි ගෙවිය හැකි වීම අපිට හදා ගන්න පුළුවන් එක. පාරිභෝගිකයාට පහසු පරිදි ගෙවිය හැකි වීම. පාරිභෝගිකයාට පහසු පරිදි ගෙවිය හැකි වීම. අවාසි භාණ්ඩයේ වටිනාකමට වඩා වැඩි මුදලක් ගෙවිය යුතු වීම. භාණ්ඩයේ වටිනාකමට වඩා වැඩි මුදලක් ගෙවිය යුතු වීම. භාණ්ඩයේ වටිනාකමට වඩා වැඩි මුදලක් ගෙවිය යුතු වීම. ඊට පස්සේ වාරික ගෙවීම අතපසු විට වාරික ගෙවීම අතපසු විට අතපසු විට භාණ්ඩයේ අයිතිය අහිමි වීම. භාණ්ඩයේ අයිතිය අහිමි වීම. right. ඊට පස්සේ තව වාසියක් තමයි අවසන් වාරිකයේ ගෙවන තුරු අවසන් වාරිකයේ ගෙවන තුරු භාණ්ඩවල අයිතිය නොලැබීම. භාණ්ඩවල අයිතිය නොලැබීම. right. ඊළඟ අභ්‍යාසයක් තියෙනවා පුතාලා හොඳට බලන්න. අභ්‍යාසය කියවන්න එකපාරක්. අභ්‍යාස කියවන්න එකපාරක්. හරි එකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද?
රංජිත් පෙරේරා මහතා රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගන්න තීරණය කළා තියෙනවා. ඒ සඳහා ගෙවීම් කිරීමට පහත විකල්ප මාර්ගයක් තියෙනවා කියලා කියන්නේ. මොනවද යාට තියෙන මාර්ග? අත්පිට මුදල් ගෙවනවා, කුලී පිට මුදල් ගෙවනවා, ණයපතක් භාවිතා කරනවා. ඊට පස්සේ අහනවා ඒ ක්‍රමයෙන් රංජිත් පෙරේරා මහතාට අත්තර වාසිය හා අවාසිය එක බැගින් වෙන වෙනම දක්වනවා. පුතාලා මෙන්න මේ වගේ වගුවක් ගහගන්න. මේ වගුවක් ගහගත්තාම පුතාලට මේක ලේසි කරන්න. දැන් අපි මේම ක්‍රම දෙකකට ගහන්න පුළුවන්. අපි මේම කරමු. අපි මෙතෙන්ට ගමු අවාසිය. මෙතෙන්ට ගමු වාසිය. මෙතෙන්ට ගමු දරුවනේ ක්‍රමය. මොන විදිහට අපි වගුවක් ගන්නවා. ඒකවා ක්‍රමයේ දැම්ම මුලින්ම අපිට වාසියක් කිව්වා වාසියක් කිව්වා. ඊට පස්සේ ඒක වෙන් කළා. ඊට පස්සේ දෙවෙනි එක දානවා මොකද? කුලී පිට. වාසියක් කිව්වා වාසියක් කිව්වා. එහෙම අපිට කරන්න පුළුවන් නෙමෙයි. හරි එහෙනම් ඉස්සර වගුව ගහ ගන්න බලන්න. වගුව ගහ ගන්න බලන්න. හරිද? හරි එහෙනම් අපි ලියමු පළවෙනි එක අපිට වාසියක් කියමු. අපිට බාන්න මේ රූපාණයන්ට අපිට ගත්තාම තියෙන වාසිය. ඒ අපිට දෙකක් අතර ලියමු වාසිය. පළවෙනි එක IT එකවර හිමිවීම. IT එකවර හිමිවීම. IT එකවර හිමිවීම. තව වාසියක් නායකත්වභාවය නැති නොවීම. ණයට ටීවී බලනවා වගේ වාරික වලට ගත්තාම නායකත්වභාවය නැති නොවීම. අවාසිය අපිට ගත්තා. ද්‍රවශීලතාවයට හානිය ඇතිවීම. ද්‍රවශීලතාවයට හානිය ඇතිවීම. ද්‍රවශීලතාවයට හානිය ඇතිවීම. ඊට පස්සේ තව වාසියක් ණයපතක දීමෙන් වට්ටම් හිමි නොවිය හැක. ක්‍රෙඩිට් කාඩ් වලට ගන්න ලොකු වට්ටමක් එහෙම තියෙනවා. ණයපතක දීමෙන් වට්ටම් හිමි නොවිය හැක. අවාසි. right කුලී පිටකේ වාසියක් කියන්නේ. එකවර විශාල මුදලක් වැය නොවීම. හැබැයි ටීවී එක හම්බ වෙනවා. එකවර විශාල මුදලක් වැය නොවීම. ඊළඟට තව පහසු පරිදි ගෙවිය හැකි වීම. ගෙවනකොට පොඩි අපහසුවක් තියෙනවා ඉතින්. පහසු පරිදි ගෙවිය හැකි වීම. right. ඊට පස්සේ අවාසිය වීම කුලී පිටකේ අයිතිය එකවර හිමි නොවීම. එකපාරට අයිතිය හම්බ වෙන්නේ අයිතිය එකවර හිමි නොවීම. ඊට පස්සේ වැඩි මුදලක් ගෙවීමට සිදුවීම. පොලියක් වගේ වැඩි මුදලක් ගෙවනවා. වැඩි මුදලක් ගෙවීමට සිදුවීම. right. ඊට පස්සේ කුලී පිට
sorry ණයපත වාසිය වටම් හිමිවීම ඊට පස්සේ මුදල් වාරික වශයෙන් ගෙවිය හැකි වීම අපිට ඔන්න ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් එකකට නැත්නම් වාරික ගෙවන ක්‍රමයකට ණයපත හදාගත්තේ. මුදල් වාරික වශයෙන් ගෙවිය හැකි වීම බැංකුවට ගෙවනකොට සැරේ ටික ගෙවනවා. ලක්ෂෙම එකපාර දාන්න ඕනේ නැහැ ණය කාඩ් එකට අපේ සල්ලි දෙන විදිහට දානවා. පොලිය වැඩි වෙනවා. අවාසිය පොලිය ගෙවිය යුතු වීම. තාපුතේ ණයපතක වාසි වලට ලියන්න පුළුවන් වට්ටම් හිමිවීම කියන එකක් ලියන්න පුළුවන්. වට්ටම් හිමිවීම කියන එකක් ලියන්න පුළුවන්. අවාසිය තමයි පොලිය ගෙවිය යුතු වීම. ප්‍රමාද වුණොත් පොලිය ගෙවන්න වෙනවා. right සෑම ස්ථානයකදීම භාවිත කරනවා. අපි දන්නේ ඉතින් මේ ටීවී ගන්න තැනට ණය කාඩ් වලින් ගෙවන්න පුළුවන්ද බැරිද කියලා. සෑම ස්ථානයකදීම භාවිත කරනවා හැකියි. right now විශේෂ පිටුවට යන්න පහත සඳහන් එක් දෑ විකිණීමේදී වඩා ප්‍රචලිතව භාවිත වන විකුණු ක්‍රමය නම් කර එකී ක්‍රමයේ භාවිත කිරීමට හේතු කරුණු පැහැදිලි කරන්න. හරි මේ හොඳම ක්‍රමය නම් කරන්න තියෙන්නේ නාගරික ප්‍රදේශයක කුඩා විද්‍යාන් කැපිලි 10ක් විකිණීමට වෙන්දේසි ක්‍රමය හොඳයි. ඊට පස්සේ මෙම ලියන්න විවෘත ඉල්ලුම තුලින් හේතුව ලියන්න විවෘත ඉල්ලුම තුලින් ඉහළ මිලක් ලබාගත හැකි වීම. මේමයි දැන් සාමාන්‍යයෙන් ඔය රත්තරන් බඩුවක් වෙන්දේසි කරනවා වගේ ඉඩම් කෑලි 10 වෙන්දේසි කරන කට්ටිය එකට එතනට ගෙන්නලා ඈවරයි දේවරයි කියන්නේ එක එක්කෙනා ටෙලිෆෝන් කර ඔෆර්ස් දෙනවා. ඒ ඔෆර්ස් වලින් වැඩිම ඔෆර් එකට තමයි දෙන්නේ. ඒ කියන්නේ එක එක්කෙනා අනිත් එක්කෙනාට ඇහෙන්නේ මෙහිමයි ප්‍රැක්ටිකල් සිටුේෂන් එකේදී අපි මේ කතා කරන තියරි තමයි පුතා පාවිච්චි කරන්නේ ටේලර් මේඩ් කරගෙන. ඒ කියන්නේ රෙඩිමේඩ් කලිසමක් කපලා හදා ගන්නවා වගේ අපිට ඕන විදිහට හදා ගන්න. දැන් මම කලිසමක් ගත්තාම මට කලිසම දිග වැඩි කියලා මාව දැකලා තියෙන පුතාලා දන්නවා. දැන් මගේ ඉන්න 34 වුණාට හරිද 34 35 ඒ වගේ වුණාට මේ 34 කලිසමක් ගත්තාම මට ඒ කලිසම කපලා ඉවරලා තව ෂෝටකුත් මම ගත්තා. ඉතින් එහෙම තමයි මේ කලිසම එන්නේ. දැන් එහෙම මේ කලිසම ගත්තා කියලා මම ඒක නවලා දින්නේ නෑනේ. නවලා දින්නේ නෑ. ඒ සාප්පු ටිකක් දිගයි. කමන්නේ මොනවද දාගන්න හරි පුළුවන් ගෝල් ෆ්‍රී එක පොඩ්ඩක් දිගයි. ඒක ඕනෙමයි අනිවාර්යෙන්ම. ඊට පස්සේ ඔය වගේ තියෙනවනේ එක ඒවත් දිගයි. ඉතින් සමහර පර්ස් එක දැම්මාම මේක ඇවිල්ලා වදිනවා මේ දනිස් හරි. ඉතින් අපිට ඕන විදිහට අපි ඒක හදා ගන්නවා. ඉතින් තියරි උගන්වනවා ප්‍රැක්ටිකල් සිටුේෂන් එකේදී අපිට ඕන විදිහට වෙනස් කරලා හදා ගන්නවා. ඒක දැන් වෙන්දේසිය මෙහෙමයි වෙන්න ඕනේ. ඒක වෙනස් කළා කියලා තමුසේ වෙන්දේසිකම වෙනස් කළා කියලා හේත් අධිකරණේ නඩු දාන්න කවුරුත් නැහැ. වෙන්දේසිකමේ හදපිකා හදපු පියාවත් මවවත් ඒ නඩු දාන්නේ නැහැ. අපිට කැමති විදිහට තියරිටිකල් සිටුේෂන් එක වෙනස් කර ගන්න. දැන් ගොඩක් ශිෂ්‍යයෝ විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා ඉගෙන ගන්න කලමනාකරණේ ප්‍රැක්ටිකල් වර්ල්ඩ් එකේ හොයන්නේ. ඒ තියරි ප්‍රැක්ටිකල් වර්ල්ඩ් එකේ නෑ. නමුත් ඒ හදලා දෙන ප්‍රැක්ටිකල් එක හදලා තියෙන්නේ තියරි එකකින් තමයි. අපිට තේරෙනවා මම කියන්නේ ඉස්සෙල්ලා තියරිය ඕනේ ඊට පස්සේ ප්‍රැක්ටිකල් එක. හරි දැන් මම කලින් දැන් මතක තියාගන්න ළමයිනේ ඉස්සෙල්ලා අත්දැකීම් කියන ඒවාට කලින් න්‍යාය කියන එක වැදගත් වෙනවා. න්‍යාය උගන්වන්න තමයි අත්දැකීම් ගන්න. හරි ප්‍රැක්ටිකල් එකකින් න්‍යාය නදන්න ගියාම ටිකක් අමාරුයි. න්‍යාය උගන්වගෙන ඉගෙනගෙන ඒකෙන් තමයි ප්‍රැක්ටිකල් සිටුේෂන් එක අපි ඉගෙන ගන්න. හරි වාහනයක් කියලා උණු මිනිට එකපාරටම වාහනේ දෙන්නේ නැහැ. ඒ වෙනට ඉස්සෙල්ලා වාහනේ ගැන කියලා දීලා තමයි වාහනේ දෙන්නේ අතට. හරි right රාජ්‍ය ආයතනයකට තරණය ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට ටෙන්ඩර් අනිවාර්ය රාජ්‍ය ආයතනයක් නම් ඒ ගොඩනැගිල්ල කඩන්න සුසු පුද්ගලයාව ටෙන්ඩර් පටිපාටියකින් අනාවරණය කරගන්න. ලියන්න රජයේ නීති රීති හා ක්‍රියාපටිපාටි නිසා කියලා හේතු. රජයේ නීති රීති හා ක්‍රියාපටිපාටි නිසා හේතු ඒකයි. රජයේ නීති රීති හා ක්‍රියාපටිපාටි නිසා. එතස කුඩා මුදලක් අතද පුද්ගලයෙකුට බස් රථයක් ගැනීමට කුලීපිට ගැනුම් ක්‍රමය. හේතු වාරික වශයෙන් මුදල අය කරගත හැකි වීම නිසා. right ඊළඟට ආයතනයකට අඛණ්ඩව ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා මොකක්ද හොඳ වෙන්නේ? ආයතනයට අඛණ්ඩව ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා
ටෙන්ඩර් ක්‍රමය. හේතුව නිවැරදි පුද්ගලයා අනාවරණය කර ගැනීම සඳහා. නිවැරදි පුද්ගලයා අනාවරණය කර ගැනීම සඳහා. right ඊට පස්සේ ඊළඟ කියනවා පහත දැක්වෙන එක් එක් භාණ්ඩ ලබා ගැනීමේදී යෝග්‍ය ණයට ගැනුම් ක්‍රමය සඳහන් කරන ණයට ගැනුම් ක්‍රමය. ශීතකරණය මිලදී ගන්නකොට කුලී පිට ගැනුම් ක්‍රමය හොඳයි. වාරික වශයෙන් ගෙවන්න. ඉන්ධන ලබා ගන්නකොට කුලී පිට ගැනුම් ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ 1000ක ඉන්ධන ගාලා අපි 200ක් ගෙවලා අපි කියනවා ඊටු ටික ඇවිල්ලා යන ගමන් ටවුන් එකකින් යන ගමන් ගෙවාගෙන යන්න කියලා. ඒ මිනිහා ඒ පෙට්‍රල් නොසල් එකම අපේ ඔළුවට අල්ලලා ගිනි කුරක් ගහයි ආනෙත් එකම බොග් ගාලා ඇවිලෙන. එහෙම ගෙවන්න බෑ. බාබිකියු කරේ අපි. පෙදර ණයපතකින්. ආයතනයේ භාවිත වාහනයක් ලබා ගැනීමෙන් එක්ක කුලී පිට ක්‍රමය එහෙම නැත්නම් කල්බදු ක්‍රමයක් හොඳයි. කුලී පිට ක්‍රමය නැත්නම් කල්බදු ක්‍රමය. ඊට පස්සේ යන පිටවපු 22කට යන්නේ. කොතරම් මහා පරිමාණ වෙනසක් දක්නට ඇතත් කුඩා වෙනසක් තවමත් ජනප්‍රිය වී. මේකට හේතු මොනවද කියලා අහනවා. ඔය සුපර් මාකට් සෑහෙන තියෙනවාද කීල්ස් ඊට පස්සේ මේ ග්ලෝ මාක් එතකොට තව ආපිකෝ කාගීල්ස් ලාෆ් වගේ ආයතන සෑහෙන තැන් වල තියෙනවා සතෝස තැන් වල තියෙනවා ඒ කිබ්බත් තැන් වල හන්දියක් ගන්න සීලර කඩක් තියෙනවා එයි අහනවා හරි ජනප්‍රිය වෙන්නේ එයි අහනවා මොකද ඒවට මුළු වෙච්ච පාරිභෝගික ප්‍රසක් තියෙනවා දැන් ගිනි පෙට්ටියක් අපිට ගිනි පෙට්ටියක් ගන්න ඕනේ ගිනි පෙට්ටියක් ගන්න අපි ළමයි කීල්ස් එකට වාහනේ දාලා එතන සැනිටයිසර් ගහලා අත්තෝදලා ඇතුළට උණ චෙක් කරලා ඇතුළට ගිහිල්ලා මේ ගිනි කූර ගිනි පෙට්ටිය අරගෙන පොලිමේ ඉඳලා කට්ටිය බඩු ටික දෙනකන් ඉඳලා ගෙවලා එළියට ඇවිල්ලා වාහනේ අරන් යනවට වඩා ලේසි නැද්ද? ගිනි කූරක් අපිම හදාගන්නේ. ගිනි කූරක් අපිම හදාගන්න එක ලේසි නැත්නම් අපිට ගල් දෙකක් අතුල්ලලා ගින්දර ගන්න එක ලේසි. ඒකට වඩා අන්නේ කින්ද තමයි පොඩි කඩවල තාමත් ජන මිනිස්සු පොඩි භාණ්ඩ ගන්නවා. ඉස්සර සාමාන්‍ය සිල්ලර කඩේකට ගියාම රුපියල් 5000 බිල් වැටෙනවා එක්කෙනෙක්. දැන් එහෙම බිල් වැටෙන්නේ නැහැ. නමුත් රුපියල් 800 1000 500 ඒ වගේ බිල් කෑලි සාමාන්‍යයෙන් දවසකට 150 200ක් විතර මිනිස්සු වට ගන්නවා. ඒකෙන් ඒගොල්ලෝ හොඳ ලාභයක් ගන්නවා. හරි මෙම ලියන්න. ජනප්‍රිය නේ. පාරිභෝගිකයා සමීපයේ පවතින නිසා ජනප්‍රියයි. ළඟ කඩේට යන්නේ පාරිභෝගිකයා සමීපයේ පවතින නිසා. යා මේ කලුතර යාළුවෙක් කියන්නේ ඒගොල්ලන්ගේ ගේ තියෙන්නේ කලුතර ආපිකෝ එකට පිටිපස්සේ. මේ පිටිපස්සෙම ඉන්නේ. එයාව ඉතින් හිටපු ගමන් ඇව්වාම එයා පුතේ කඩේට ගියා කියන. ඒගොල්ලෝ අම්ම කෙනා එයා පුතේ කඩේට ගියා. කඩේ ඌට කඩේ වෙන්නේ එන්නේ අහින්න තඩි ආපිකෝ එක. ඒ ආපිකෝ සුපරෙන්ට් එකක්. ඒක කටු දෙකක් විතර බිල්ඩින් එකක්. මිනිහා කඩේ යනවා කියලා යන්නේ ඒකට. ඒ පයින් යන්නේ. ඒ කියන්නේ වැටෙන් පයින්න පුළුවන්. තාප්පෙන් අදලා දින එක පැන ගන්න පුළුවන් එහා පැත්තට ගිහිල්ලා බඩුව රැගෙන. ඔන්න කඩිය. පාරිභෝගිකයා සමීපේ පවතින නිසා. ඊළඟට තව එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ සුලභ වීම නිසා. අනිවාර්යෙන් එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ටික එතන තියෙනවා. එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ සුලභ වීම නිසා. එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ සුලභ වීම නිසා. ඊට පස්සේ දවසේ වැඩි කාලයක් විවෘතව තැබීම නිසා දැන් 11ට 10ට 11ට සුපර් මාකට් යවුවට සමහරට මුදලෙන් නිදාගන්නේ කඩේම පොඩි වෙලන්සල්. රෑ 12ට එකට නෙමෙයි පාන්දර 3ට ගියත් දොරට ගහලා අනිවාර්යෙන් බඩු ගන්න පුළුවන්. ඊට පස්සේ හොරුත් වෙනවා කඩවල වලට. දැන් දොරට ගන්න ටක් මුදලාලි යනවා කවුද ආවේ? මා එයා පැත්තෙන් කියනවා මේ හදිස්සියක් වෙලා ආවේ මහත්තයෝ දොර පොඩ්ඩක් අරින්නකෝ මේ ලණු කැරල්ලක් ගන්න ඕනේ කියලා දොර හරියාම පිළිනවා ලණු කැරල්ලක් දෙන්න කියලා. ඉතින් ලණු කැරල්ලක් දෙනවා. දුන්නාම ඒ ලණු කැරල්ලෙන්ම මුදලාලිව පුටුවට දීලා ගැට ගහලා කඩේ කොල්ල කාලේ යනවා. හැබැයි ලණු කැරල්ලට සල්ලි දීලා යනවා. හිත හොඳ හොරු කියන්නේ අන්නේ අය. හරිද? ඊට පස්සේ ඊළඟ එක තව එක ජනප්‍රිය වෙන්නේ හේතු ස්වයං රැකියාවක් ලෙස ජනප්‍රිය වීම. හරිම ජනප්‍රියයි. පාරයින් ඉතින් ගියක් තියෙනවා නම් ස්වයං රැකියාවක් ඉදිරි කඩයක් දාගන්න පුළුවන්. ස්වයං රැකියාවක් ලෙස ජනප්‍රිය වීම. right.
ඊට පස්සේ ඊළඟ කියනවා මෙරට විවිධ සිල්ලර වෙළඳසල් බිහිවීමට හේතු ලෙස ඔබ දකින කරුණු පෙළගස්සන්න කියලා. ලංකාවේ විවිධ සිල්ලර වෙළඳසල් බිහි වෙන එක වර්ගවල නානාංශ බහුවංශ සුපිරි ආංශික බැඳි හරිද වෙළඳ සංකීර්ණ ආර්ථික මධ්‍යස්ථාන එක ඒවා තියෙනවා. ඒ එක ඒවා බිහි වෙලා තියෙනවා. ඉතින් එක ඒවා බිහි වෙන්න හේතුව තමයි එකක් තමයි ව්‍යාපාරිකයන්ගේ ආයෝජන ශක්තිය. අනිත් එක තමයි පාරිභෝගික ව්‍යාප්තිය. පාරිභෝගිකයාගේ ඉල්ලුම දැන් සුපිරි වෙළඳසල් වලට ඉල්ලුම වැඩි නිසා පොඩි කඩවල් පවා රැක් ගහලා ස්වයං සේවා ක්‍රමයට තමයි වැඩ කටයුතු යන්නේ. මම කියන්නේ. ව්‍යාපාරිකයන්ගේ ආයෝජන ශක්තිය. ව්‍යාපාරිකයන්ගේ ආයෝජන ශක්තිය. ව්‍යාපාරිකයන්ගේ ආයෝජන ශක්තිය. ඊට පස්සේ ආයෝජන ශක්තිය. පාරිභෝගික ව්‍යාප්තිය. හැමතැනම පාරිභෝගිකයෝ ඉන්නවා. පාරිභෝගික ව්‍යාප්තිය. ඒක තමයි නානාංශ වෙළඳසල්ලෙන් බිහි වෙන්නේ. පාරිභෝගික ව්‍යාප්තිය. ඊළඟ ඇතැම් භාණ්ඩවලට ආවේනික වූ ක්‍රම පැවතීම. ඇතැම් භාණ්ඩවලට ආවේනික වූ ක්‍රම පැවතීම. තෑගි භාණ්ඩ, සාක්කු භාණ්ඩ වලට ගොඩක් වෙලාවට බහුවංශ වෙනසක් තමයි හරියන්නේ. ඇතැම් භාණ්ඩ වලට ආවේනික ක්‍රම පැවතීම. ඊට පස්සේ ව්‍යාපාරිකයෝ අතර පවතින තරගකාරීත්වය. ඒක නිසා තමයි එක නගරයක බ්‍රාන්ච් එකක් දාන කෙනෙක් ඊළඟ නගරයටත් ඇවිල්ලා තව බ්‍රාන්ච් එකකුත් දානවා. ව්‍යාපාර අතර පවතින තරගකාරීත්වය. right. හරි. එවනම් දැන් ඔය සාම්ප්‍රදායික සිල්ලර වෙළඳාම ආශ්‍රිත මූලික කරුණු කාරණාවන් ටික අපි සාකච්ඡා කරලා ඉවරයි. අපි සිල්ලර වෙළඳාම සහ තොග වෙළඳාම සාම්ප්‍රදායික දේශීය වෙළඳාම පිළිබඳව කරුණු කාරණා ටික සාකච්ඡා කරලා ඉවරයි. හරිද? sorry. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ පුතේ විද්‍යුත් වාණිජය පිළිබඳව තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. විභාගෙදී නිතරම ලකුණු ලැබෙන ලකුණු ගන්න පුළුවන්. ඒ වගේම නිතරම විභාගයට එන මාතෘකාවක් තමයි විද්‍යුත් වාණිජය කියලා කියන්නේ. මොකද දැන් මීට අවුරුදු 3-4කට කලින් කැටලොග් අලවිය ඒ වගේම මේ ස්වයං සේවා අලවිය ජංගම රථමගින් අලවිය කියන එක තමයි ඉස්සර දේශීය වෙළඳාමේදී ප්‍රශ්න කරන්නේ. මොකද ඒ කාලේ වෙනකොට මීට අවුරුදු 3-4කට කලින් ඒවා නිකන් අලුත් ක්‍රම වගේ චූම්පාංකාරයක් යනකොට ගමේ පොඩි උන් පස්සේ දුවගෙන යන තත්ත්වයක් තමයි තිබුණේ මීට අවුරුදු 5-6කට කලින්. ඒක හරි අමුතු දෙයක්. අර මුල් කාලේ ගෑනු ළමයි බයිසිකලයක් පදිනවා වගේ තමයි. ගෑනු ළමයි බයිසිකල් පදිනකොට මූණ ආක් බලා ගන්න මොකද මිනිස්සු හූ කියේ. ගෑනු කල්සම් අතරට ඉස්සර මිනිස්සු අහන්න බුදුලා ඉතියා මේ අයියා ගෙදරද අයියා කල්සමද නැන් ආවේ කියලා ඒ වගේ සම්ප්‍රදායක් කෙනෙක් ඒ වගේ තිබුණා. කල්චර් එක කඩාගෙන සමහර අය කල්චර් එක වෙනස් කරගෙන ඉස්සරහට එනවා. ඒ එන මුල් කට්ටිය නිතරම නිന്ദා පහස අවලාද සමච්චරයට ලක් වෙනවා. ගෑනු ළමයි මොටරසයිකල් පදිනකොට පාරේ වාහනකාරයෝ පානුවට දාගන්නවා. මොකද ගෑනු ළමයි නයි යනවා වගේ පාරේ යනවා. ඒක තමයි මුල් කාලේදී හරිම අවුල් ඉතින්. නමුත් අද වාහන 10ක් ගත්තොත් 5ක ගෑනුයි ඉන්නේ. නේ? වාහනවල හරියට ලිමිට් එක හරි ගැටෙනවා. ඒ සංස්කෘතිය කඩාගෙන මිනිස්සු එළියට එනවා ඉතින්. ඒක නවත්තන්න කාටවත් බෑ. ඒ එන සංස්කෘතිය වෙනස් කරන මුල් කාලීන කට්ටිය ඉතින් බැනුම් අහනවා. සමච්චරයට ලක් වෙනවා. නමුත් ඉතින් ඒගොල්ලෝ යමක් කරනවා. හරි? අනාගතය සඳහා ඒගොල්ලෝ යමක් කරනවා. ඒක තමයි රටේ පවතින සංස්කෘතිය වෙන්නේ. හොඳ දේවල් මේ හොඳ දේවල් වෙනස් වුණාට අවුලක් නෑ. හොඳ විදිහට වෙනස් වුණාට අවුලක් නෑ. නරක විදිහට නෙමෙයි හොඳ දේවල් හොඳ විදිහට වෙනස් වුණාට අවුලක් නෑ. හරි? ඒ කියන්නේ අපි සාම්ප්‍රදායිකත්වයේ කියන එක රැක ගන්නත් ඕනේ. නමුත් අපිට අපේ හොඳ දේවල් කියන්නේ අපිට වාසිදායක වෙන විදිහට රටේ පැවැත්මට, සංස්කෘතියේ පැවැත්මට, ජාතියේ පැවැත්මට තමන්ට කැමති විදිහට කල්චර් එක වෙනස් කරගත්තට ගැටලුවක් නෑ. මොකද මේක
රැක ගන්නවා කියන එකේ තේරුම අපි සාම්ප්‍රදායික මේ අනමිටි අදහස්ම දරාගෙන ඉන්නවා කියන එකේ අර්ථය නෙමෙයි. ඒක ඊට වඩා වෙනස් දෙයක්. හරි. එමනම් අපි දැන් විද්‍යුත් වාණිජය පිළිබඳව සාකච්ඡා කරමු. විද්‍යුත් වාණිජය පිළිබඳව විතරම විභාගයේ ප්‍රශ්න අහනවා. පුතාලා පළවෙනි පාඩමේදී මේ සංකල්ප ගැන ඉගෙන ගන්න ඇති ඊ-කොමර්ස් කියන සංකල්ප පිළිබඳව ඉගෙන ගන්න ඇති. දැන් මේකේ පැතිකඩයන් දෙක තමයි. මේ ඊ-කොමර්ස් පිළිබඳව ව්‍යාපාරික දෘෂ්ටි කෝණයක් තියෙනවා. ඒ වගේම දරුවනේ පාරිභෝගික දෘෂ්ටි කෝණයකුත් තියෙනවා. හරි. මේ දෙකෙන්ම විභාගයේ ප්‍රශ්න අහනවා. ඔබ පාරිභෝගිකයෙක් කියලා හිතලා විද්‍යුත් වාණිජය පිළිබඳ පාරිභෝගිකයෙක්ට තියෙන දැනුම පරීක්ෂා කරලා බලනවා වගේම ඔබ ව්‍යාපාරිකයෙක් කියලා හිතලා ව්‍යාපාරිකයෙක් විදියට ඔබට තියෙන දැනුමත් පරීක්ෂා කරන අවස්ථාවල් තියෙනවා. හරි. දැන් විද්‍යුත් වාණිජය කියලා කියන්නේ මොකද්ද? දැන් සාමාන්‍ය වාණිජය තියෙනවානේ. සාමාන්‍ය වාණිජයට අන්තර්ජාලය කියන එක එක්වුණාම ඒක විද්‍යුත් වාණිජයක් බවට පත් වෙනවා. නිකන් තියෙන ආප් එකට බිත්තරයක් දැම්මම මොකද වෙන්නේ? බිත්තර ආප්යක් වෙනවනේ. ඒ වගේ සාමාන්‍ය වාණිජයට කියන්නේ සාමාන්‍ය වෙළඳාම කියන එකට වෙළඳාම සහ උපකාරක සේවා වාණිජය කියලා කියන්නේ සාමාන්‍ය උපකාරක දාන නිකන් සාම්ප්‍රදායිකව කරන වෙළඳාම අන්තර්ජාලය හරහා කරා මේ ඊ-කොමර්ස් එක. ඒක තමයි සරලම දේ. දැන් අන්තර්ජාලය හරහා සිදු කරන සියලුම මිලදී ගැනීමේ සහ විකිණීමේ කටයුතු වලට අපි කියනවා මොකක්ද? විද්‍යුත් වාණිජය කියලා. යම්කිසි ව්‍යාපාරයකට විද්‍යුත් වාණිජයක් කරන්න ඕන නම් හරිද? ඉස්සල්ලා මේ ව්‍යාපාරය පුතා විද්‍යුත් ව්‍යාපාරයක් විදිහට පරිවර්තනය වෙන්න ඕනේ. මේ ව්‍යාපාරේ විද්‍යුත් ව්‍යාපාරයක් නොවේ නම් ඒකට විද්‍යුත් වාණිජයක් ක්‍රියාත්මක කරන්න බෑ. හරි? දැන් ඒ කියන්නේ දැන් අපිට අන්තර්ජාලය හරහා අපි භාණ්ඩයක් ඇනෝම් කරාම අපිට සල්ලි ගෙවන්න වෙනවා. ඒ භාණ්ඩය ඇනෝම් කරන්න වෙනවා. ඒ භාණ්ඩය හදන්න වෙනවා. ඒ භාණ්ඩය ඩිලිවර් කරන්න වෙනවා. ගොඩක් දේවල් තියෙනවා මේ විද්‍යුත් වාණිජය අස්තෝ ගොඩක් ක්‍රියාකාරකම් තියෙනවා. ඒ ක්‍රියාකාරකම් ව්‍යාපාරික නිෂ්පාදනය, අලෙවිකරණය, මූල්‍යණය, මානව සම්පත් කළමනාකරණය, පරිශ්‍රණ සහ සංවර්ධන කටයුතු, හරි පරිපාලනය, ඒ වගේ අනිකුත් කාර්යයන් එක්ක බැඳිලා තියෙනවා. ඔබ දන්නවා දැන් අපි ගත්තාම තමයි ව්‍යාපාරයක් ගත්තාම මොනවද ඒකේ තියෙන කාර්ය නිෂ්පාදනය තියෙනවා. නේ? අලෙවිකරණය තියෙනවා. ඒ වගේම මූල්‍ය කළමනාකරණය තියෙනවා, මානව සම්පත් කළමනාකරණය තියෙනවා, පරිපාලන කටයුතු කියන ඒවා තියෙනවා. ඊට පස්සේ තොරතුරු කළමනාකරණය කියන එක තියෙනවා. ඒ වගේම පරිශ්‍රණ හා සංවර්ධන කටයුතු කියනවා. ඒ වගේ විවිධ කාර්යයන් රැසෙක තොත්තා ව්‍යාපාරයක් කියන්නේ. දැන් විද්‍යුත් වාණිජය කියලා කියන්නේ මේ අන්තර්ජාලය විකිණීම. ඒතර විකිණීම කියන්නේ ප්‍රධාන කාර්යයක් නෙමෙයි. අලෙවිකරණයේ ඇතුලේ තියෙන එක උපකාරයක් තමයි විකිණීම කියලා කියන්නේ. අලෙවිකරණයේ ඇතුලේ තියෙනවා ළමයි සංකල්ප සංවර්ධනය, මිල කිරීම, ප්‍රවර්ධනය කිරීම, බෙදා හැරීම. ඊට අමතරව තමයි තව ගොඩාක් දේවල් තියෙනවා. ඒකෙනුත් එක කාර්යයක් තමයි විකිණීම කියන්නේ. ඕගොල්ලන්ගේ විභාගයේ දෙවොත් විද්‍යුත් වාණිජයද ලොකු විද්‍යුත් ව්‍යාපාරද ලොකු කියලා. සමහර ළමයි කියන ඔය එකක්වත් අපිට ලොකු නෙයි. අපිට ලොකු දැන් පේපර් එකේ ලියන ගියට යන එක තමයි. ඔය ඒක තමයි කියන්නේ. මේ තියෙන්නේ විද්‍යුත් ව්‍යාපාරයක් නම් මෙන්න මේ තියෙන්නේ මොකක්ද? විද්‍යුත් වාණිජය කියන්නේ. ඒ අනුව ව්‍යාපාරික සියලුම කාර්යයන් නිෂ්පාදනය, අලෙවිකරණය, මූල්‍ය, මානව සම්පත් වගේ සියලුම කාර්යයන් සඳහා අන්තර්ජාලය සහ තොරතුරු තාක්ෂණය භාවිතා කරනවා නම් අන්තර්ජාලය සහ තොරතුරු තාක්ෂණය පැහැදිලිව භාවිතා කරනවා ඒක විද්‍යුත් ව්‍යාපාරය. ඔබට විද්‍යුත් වාණිජයක් කරන්න අවශ්‍ය නම් ඉස්සල්ලාම ඔය ව්‍යාපාරේ විද්‍යුත් ව්‍යාපාරයක් කරගන්න ඕනේ. ඊට පස්සෙම විද්‍යුත් වාණිජය කරන්න පුළුවන්. හරි? ඔය විභාගෙදී අහනවා විද්‍යුත් වාණිජයේ ප්‍රභේද වාසී වගේ දේවල් සාමාන්‍යයෙන් අහනවා. අන්තර්ජාලය හරහා විකිණීමේ තියෙන වාසි මොනවද කියලා. ව්‍යාපාරිකයෙක් විදිහට ගත්තාම පාරිභෝගිකයෙක් විදිහට ගත්තාම පාරිභෝගිකයට තියෙන වාසි පුතේ විද්‍යුත් වාණිජයේ තියෙන වාසි අපිට සාරාංශ කරන්න පුළුවන් මේ 6Cs කියන එකෙන් සාරාංශ කරගන්න පුළුවන් මේ ලේසි. 6Cs 6Cs සේම නෙමෙයි 6C C අපුහයි. පළවෙනි තමයි කොස්ට් එක අඩුයි. ඒ අතරමැදි ඉන්නේ කෙලිම නිෂ්පාදකයන් බාන්න ගත්තේ කොස්ට් එක අඩුයි. ලෝ කොස්ට් කියන්නේ. අපිට ඕනෑම තොරතුරක් චැට් කරලා ලබා ගන්න පුළුවන් කමියුනිකේෂන් එක අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම ළමයි කස්ටමයිසේෂන් කියලා කියන්නේ අපේ අවශ්‍යතාවත් එක්ක අනිවාර්යෙන් ගැළපෙන බාන්න අන්තර්ජාලය තුල තියෙනවා. මුළු ලෝකෙම බාන්න තියෙනවා. ඒකෙත් බාන්න අපිට නැත්තම් මේ ලෝකෙ අපිට ගැළපෙන බාන්නයක් නෑ. වෙන ලෝකෙකින් තමයි සර්ච් කරන්න වෙන්නේ.
ඉතින් ඒ කොස්ට් එක තියෙනවා, කමියුනිකේෂන් වාසිය තියෙනවා, කස්ටමයිසේෂන් තියෙනවා, අනිත් එක තමයි කන්ෆිඩෙන්ෂල් තියෙනවා. හරි? කන්ෆිඩෙන්ෂල් තියෙනවා. කන්ෆිඩෙන්ෂල් කියලා කියන්නේ මොකද්ද? රහස්‍යභාවය. සමහර වාණ්ඩ තියෙනවනේ හැමෝම දැනගන්න ඕන අපි කැමතිනේ අපිට පොරෙන් ඕනේ ගන්න. හරියට ගෑන් ළමයි ෆෙයාර්ස් ක්‍රීම් ගන්නවා වගේ. සුදු වෙන ටැබ්ලට් ගන්නවා වගේ. ඒක අනිත් අය දැනගන්න කැමති නෑ. එහෙම යන්තම් සුදු වෙලා තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාගෙන් අනිත් එක්කෙනා වුණා කොහොමද සුදු වෙන්නේ කියලා එයා කියනවා වතුර බොනවා, භාවනා කරනවා, පළතුරු කනවා. ඒක තමයි කියන්නේ. කවදාකවත් අර යාළුවට කියන්නේ තමන් සුදු වෙන්නේ කොහොමද කියලා කියන්නේ නෑ. හරි? ඒක ඉතින් මම දන්නේ මොන කෝකකම්ද කියලා. මම හිතන්නේ රූපේ සම්බන්ධ තියෙන කෝකකමක් කියලා. අනිත් එක ලස්සනට කැමති නෑ. රහස් කියන්නේ රූසපේ රහස් කියන්නේ. ඉතින් ඔන්නෝමයි ඔය විතර කන්ෆිඩෙන්ෂල් එක රැක ගන්න පුළුවන්. අනිත් එක තමයි කොස්ට් එක, කමියුනිකේෂන්, අනිත් එක තමයි කන්වීනියන්ස් කියන්නේ. කන්වීනියන්ස් කියලා කියන්නේ නෝනේ පහසු ඕනම ස්ථානයක ඉඳලා ඕනම අවස්ථාවක ඕනම ස්ථානයක ඉඳලා අපිට භාණ්ඩ ඇනෝම් කිරීමේ පහසුව අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම දරුවනේ choice කියන්නේ. choice කියලා කියන්නේ මොකද්ද? අපිට තෝරා ගැනීම බහුල. හැමදි භාණ්ඩයක් තෝරගන්න පුළුවන්. ඉතින් අපිට ඉතා පහසුවෙන් පාරිභෝගිකයට දෙන භාණ්ඩ 6 C's වලින් වාසි පාරිභෝගිකයට දෙන වාසි 6 C's වලින් සාරාංශ කරගන්න පුළුවන්. දැන් අන්තර්ජාලය හරහා සාප්පුවක් නඩත්තු කරනවා. එමෙත අන්තර්ජාලය හරහා වාණිජ්‍ය කරනවා කියන එකේ තේරුම තමයි අපිට භෞතිකව කඩසාප්පුවක් මේන්ටේන් කරන්න ඕනේ. අපේ විදුලි බිල සේවකත් අඩුවෙන් පාවිච්චි කරන්න. සේවක පඩිනනේ. නේ? ඒ වගේ පොදු කාර්ය වේදම් ව්‍යාපාරිකයට අඩු කරගන්න පුළුවන්. කෙලින්ම පාරිභෝගිකයත් එක්ක ඍජු සම්බන්ධකම් පවත්වාගෙන යන්න පුළුවන්. භාණ්ඩ වල අඩුපාඩුකම් දැනගන්න පුළුවන්. තාම කුල් වෙළඳපළකට දේශ සීමාවල බලපෑම් වලින් තොරව නෛතික බලපෑම් අඩුම වශයෙන් තියාගෙන ඕනම රටකට අපේ භාණ්ඩය අනිවාර්යෙන් අලෙවි කරන්න පුළුවන්. ඒ වගේ වාසිදායක දේවල් තියෙනවා. ව්‍යාපාරිකයට වාසිදායක දේවල් තියෙනවා. හරි? ඒ වගේම ප්‍රචාරණ කටයුතු පහසුයි. Facebook එකේ page එකක් හදාගත්තාම උපරිමයෙන් ප්‍රචාරණය කරන්න ඕනේ. ඒ වගේ ප්‍රචාරණ කටයුතු අනිවාර්යයෙන්ම පහසුයි. ඒ වගේ වාසිදායක දේවල් තමයි මේකේ තියෙන්නේ. ව්‍යාපාරිකයට සහ පාරිභෝගිකයට තියෙන වාසි. ඒ වගේම දැන් විද්‍යුත් වාණිජ්‍යයේ තියෙන පුතල ප්‍රභේද කීපයක්. මොනවාද විද්‍යුත් වාණිජ්‍යයේ තියෙන ප්‍රභේද වෙන්නේ? මේ දැන් විද්‍යුත් වාණිජ්‍යයට ප්‍රධාන වශයෙන්ම සම්බන්ධ පාර්ශවකාරය තුන්දෙනා කවුද? ප්‍රධාන වශයෙන් සම්බන්ධ වෙනවා පාරිභෝගිකයා සම්බන්ධ වෙනවා. අපි යාට B කියලා අපි යාට කියමුකෝ පාරිභෝගිකයට C කියලා අපි කියමු කස්ටමර්. ඊළඟට ව්‍යාපාරිකයා අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. ව්‍යාපාරිකයා අපි ව්‍යාපාරිකයට කියමු බිස්නස්මන් කියලා B කියලා. පාරිභෝගිකයා සම්බන්ධ වෙනවා, ව්‍යාපාරිකයා සම්බන්ධ වෙනවා, ඊට අමතරව රජයේ කෙනෙක් සම්බන්ධ වෙනවා තමයි. රජයට අපි කියනවා G කියලා, ගවර්න්මන්ට් කියලා. ඒතර ඕනම ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ මේ පාර්ශ්ව තුන අතර තමයි ඕනම ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ. එක්කෝ පාරිභෝගිකයාගෙන් දැන් එක්කෝ මේ ගනුදෙනුව අපිට හදාන්න පුළුවන් C2C ගනුදෙනුව. කස්ටමර් ටු කස්ටමර්. එක කස්ටමර් කෙනෙක් තව කස්ටමර් කෙනෙක්ට මොනවද දෙයක් අලෙවි කරනවා. දැන් එක්කෙනෙක් පැදපු වාහනයක් තව කෙනෙක්ට අලෙවි කරනවා. මේ දෙන්නම කස්ටමර්ස් දෙන්නේ. මේ දෙන්නගේ කිසිම කෙනෙක් වාහන ගන්න බිස්නස් එකේ. වෙබ් එක කරා අලෙවි කරනවා. ඒක C2C ගනුදෙනුව. එහෙම නැත්නම් business to customer B2C තාම ප්‍රසිද්ධ ප්‍රභේදයක් ඒක. කස්ටමර් කෙනෙක් business එකකින් බඩු ගන්න. B2C business to customer. දැන් eBay එකෙන් නැත්නම් Daraz එකෙන් Alibaba එකෙන් AliExpress එකෙන් කවුරු හරි කෙනෙක් භාණ්ඩයක් බෙදලා ගන්න. එතන business to customer. එහෙම නැත්නම් පුතා තව දෙනවා B2B ගනුදෙනු දෙනවා. business to business. එක business firm එකක් තව business firm එකකට මොනවා හරි භාණ්ඩයක් අලෙවි කරනවා. දැන් උදාහරණයක් විදිහට Toshiba සමාගම Canon සමාගමට මොනවා හරි අලෙවි කරනවා. දැන් Toyota සමාගම Honda සමාගමට මොනවා හරි අලෙවි කරනවා. දෙකම කම්පැනි දෙකක්. එතකොට B2B තත්ත්වයක් තියෙනවා. එහෙම නැත්නම් දරුවනේ තව තියෙන්න පුළුවන් C2G තත්ත්වයක්. customer to government. පාරිභෝගිකෙක් රජයට එක්ක මොනවා හරි ගනුදෙනුවක් කරනවා. දැන් උදාහරණයක් විදිහට කවුරු හරි දරුවෙක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන අන්තර්ජාලයට ගාස්තු ගෙවන. එතකොට ඒක C2G ගනුදෙනුව. customer to government. එහෙම නැත්නම් තව තියෙනවා G2C ගනුදෙනුව තියෙනවා. G2C ගනුදෙනුව. G2C ගනුදෙනුව කියන එකේ අදහස් වෙන්නේ government to customer කියන එක. රජයෙන් customer කෙනෙක්ට මොනවා හරි දෙයක් ලබා දෙනවා. උදාහරණයක් විදිහට පුද්ගලයන් ව්‍යාපෘති කිරීමේ කාර්යාලයෙන් මගින් සමහර ඩෙබිට් කාඩ් එකක් අන්තර්ජාලය හරහා අලෙවි කරනවා. ඒක භෞතිකව ගෙදරට ලැබෙනවා අන්තර්ජාලය හරහා දෙනවා. ඒකට G2C තත්ත්වයක් තියෙනවා. එහෙම නැත්නම් තව තියෙනවා B2G තත්ත්වයක්. business to government කියන එක.
බිස්නස්මන් කෙනෙක් ගවර්න්මන්ට් එකට ටැක්ස් එකක් ගෙවනවා. එයාගේ ව්‍යාපාරේ ඉන්කම් ටැක්ස් එක ගෙවනවා. බිස්නස් ටු ගවර්න්මන්ට් කියන එක. එහෙම නැත්නම් ගවර්න්මන්ට් ටු බිස්නස් කියන එක G2B කියන එක ව්‍යාපාරික ඉල්ලන තියෙන මොකක් හරි බලපත්‍රයක් රජය විසින් ව්‍යාපාරිකයට ගෙවනවා අන්තර්ජාලයට මුදල් අරගෙන. ඒතර ඒක G2B තත්ත්වයක් තියෙනවා. මෙන්න මේක ඊටාම වැදගත්. ඒ වගේම කම්පල්සරි කියන්නේ අනිවාර්යයෙන් විභාගීය වලට බලාගෙන විද්‍යුත් වාණිජ්‍ය ප්‍රභේද පිළිබඳව ප්‍රශ්න අහනවා. හරි. ඉතින් ඔන්න ඔයගේ තමයි විද්‍යුත් වාණිජ්‍ය පිළිබඳව මූලික කාරණා තියෙන්නේ. මේ විද්‍යුත් වාණිජ්‍ය සම්බන්ධ විවිධ බාධක තියෙනවා. බාධක වටොන්නම් බෙදන්න මට බෙදලා දෙන්න පුළුවන් තාක්ෂණික බාධක තියෙන බෙදලා නැහැ සිලබස් එකේ. තාක්ෂණික නොවන බාධක තියෙනවා. දැන් පරිගණක ජාල ප්‍රමාණවත් වෙයි. ජාලවල ක්‍රියාකාරීත්වය අඩුයි. බෆර් වෙනවා කියලා කියන්නේ බලන්න බෑ බෆර් වෙනවා. හරි. මුදුකාංග පොදු නොවීම. අපි පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එක නෙමෙයි ඉන්ටර්නෙට් එකේ ඒ ආයතනයේ සොෆ්ට්වෙයාර් එක තියෙන්නේ. ඒතර අපිට ඒ ආයතනයේ වෙබ් එක බලන්න බෑ. අලුත් version එකක් එකේ තියෙන අපි දෙන පරණ version එක. පරණ version එකකින් අලුත් එක බලන්න බෑ. අලුත් එකකින් පරණ එක බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගැටලු තියෙනවා. හරි විද්‍යුත් මුදල් නැත්නම් විද්‍යුත් මුදල් භාවිත කළ නොහැකි වීම. දැන් සමහර MS කාඩ් හැමෝම පාවිච්චි ගන්නෑ. වීසා කාඩ් එක හැමෝම ගන්න. ඉතින් MS කාඩ් එකක් තියෙන කෙනෙක්ට ඒ වගේ පොඩි පොඩි ගැටලු සහගත දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ මේ තාක්ෂණික බාධක තියෙනවා. දැන් සමහරට භාෂාව දැනගන්න ඕන. භාණ්ඩ භෞතිකව පරීක්ෂා කරන්න බෑ. භාණ්ඩ අස්ථානගත වෙනවා. හරි භාණ්ඩ වලට තැපෑලෙන් එවනකොට කූරි දෙකෙන් එවනකොට භාණ්ඩ ඩැමේජ් වෙනවා. දැන් ඔරලෝසුවක් ගන්නවා ඔරලෝසුවේ වීදුරුව කැඩෙනවා. මග් එකක් ගන්නවා මග් එකේ අණ්ඩ කැඩෙනවා. හරි ඒ වගේ මොනවා හරි ප්‍රශ්න කණ්ණාඩි දෙකක් කියනවා කණ්ණාඩි දෙකේ ග්ලාස් දෙක නැහැ. ඒක කවුරුට රොකම් කරගෙන ගිහිල්ලා. නැත්නම් ඒක කුඩු එක. දැන් නිකම් ප්‍රේම් එකකට දාන්න වැඩක් නැහැ නේ. නේ ප්‍රේම් එකකට දාන්න ප්‍රේම් ජයන්ත වගේ වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ මේ විවිධ තාක්ෂණික නොවන බාධක ඇති වෙනවා. ඒවා මගහැරගෙන අපි පුළුවන් තරම් හොඳ කුරියර් සේවා ඇනෝම් කරලා ඊට පස්සේ හොඳ මේ ආයතන හරහා මේ ගෙන්වා ගැනීමෙන් අපිට මේ වංචා දූෂණ සහ අනිකුත් අවාසි අයින් කර ගන්න පුළුවන්. දැන් සමහර භාණ්ඩ ලැබෙන්නේම නැහැ. අර ඉල්ලපු භාණ්ඩ නෙමෙයි අපිට ලැබෙන්නේ වෙන භාණ්ඩ. අපි නම් ඉල්ලනවා අපිට දෙන්නේ අක්කා. ඒ වගේ අපි ඉල්ලන භාණ්ඩ නෙමෙයි අපි සන්ග්ලාස් එකක් ඉල්ලනවා අපිට හම්බ වෙන දුරබල්ල කණ්ණාඩිය. අපි ඉල්ලන්නේ අවු කණ්ණාඩිය අපිට හම්බ වෙන දුරබල්ල කණ්ණාඩිය. ඒක දාගෙන යන්න බෑනේ කාර් එක යනකොට. ගොඩාක් දුර පේනවා. ඊට පස්සේ නිකම් බොරුවට බ්‍රේක් ගන්නවා. නේද? දැන් දොරවල් කන්නටියක් දාගෙන ගියොත් එම අපිට ගොඩාක් ඈත පේන වාහන ළඟට පේනවා අපි නිකම් බ්‍රේක් ගහ යනවා. කොහොමත් වාහනේ ඩිකියක් ඉතුරු වෙන්නේ නැහැ. ඇයි පිටිපස්සේ යන වාහන ඩිකිය හප්පලා අඳුරේ ඩිකි ලෙස් වෙනවා තමයි. ඩිකියක් නැති වෙනවා. හරි මොනෝමයි ඔය විදිහට දත්තේ. ඉතින් මේ වගේ වාසි මේකේ තියෙනවා. right. අපි එහෙනම් යමු ඊළඟ කොටස් වලට යමු. ඊළඟ කොටස් වලට යමු අපි. හරි එහෙනම් අපි ගමු නිබන්ධනයේ ගමු අපි එහෙනම් පුතාලා පෙළ ගන්න නිබන්ධනයේ පිටු අංක 22 හරි ඒකේ බලන්න විද්‍යුත් වාණිජය සහ විද්‍යුත් ව්‍යාපාර කියන මාතෘකාව බලන්න මෙහෙම ලියන්න අන්තර්ජාලය හරහා මිලදී ගැනීමේ අන්තර්ජාලය හරහා මිලදී ගැනීමේ සහ විකිණීමේ කටයුතු සිදු කිරීම මිලදී ගැනීමේ සහ විකිණීමේ කටයුතු සිදු කිරීම විද්‍යුත් වාණිජය ලෙස හැඳින්වේ. විද්‍යුත් වාණිජය ලෙස හැඳින්වේ.
විද්‍යුත් වාහනික ලෙස හැඳින්වේ. ඡේද කඩලා ලියන්න. ව්‍යාපාරික නිෂ්පාදනය අලවිය මානව සම්පත් කළමනාකරණය ආදී මානව සම්පත් කළමනාකරණය ආදී විවිධ කටයුතු තොරතුරු තාක්ෂණය හරහා ඒකාබද්ධ කර අන්තර්ජාලය යොදා ගනිමින් පවත්වා ගැනීම විද්‍යුත් ව්‍යාපාර ලෙස හැඳින්විය හැක. right ඊට පස්සේ විද්‍යුත් වාහනය හරහා භාණ්ඩයක් මිලදී ගැනීමේදී අනුගමනය කරන ක්‍රියාපටිපාටි නම් කරන්න කියලා තියෙනවා. ඒකට දාන තර තුනක්. මේමයි පුතාලා දැන් මේ දැන් මම කිව්වා විද්‍යුත් වාහනයකට විස්තර කරන්න පුළුවන් ව්‍යාපාරික දෘෂ්ටිකෝණයෙන් හෝ පාරිභෝගික දෘෂ්ටිකෝණයෙන්. දැන් මෙතන මේ දෙකම විභාගෙදී අහනවා. එක්ක ඔයාගෙන් අහනවා අන්තර්ජාලය හරහා භාණ්ඩයක් අලෙවි කිරීමේ ක්‍රියාපටිපාටි කුමක්ද? එහෙම නැත්නම් ඔයාගෙන් අහනවා අන්තර්ජාලයට ප්‍රවේශලා භාණ්ඩයක් මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටි කුමක්ද? සාමාන්‍යයෙන් මේක භාණ්ඩයේ විකුණන වෙබ් අඩවිය අනුව වෙනස් වෙනවා. නමුත් දැන් බොහෝ හුඟක් ආයතන වල තියෙන එකම ක්‍රියාපටිපාටි තමයි පොඩ හිට මෙහෙට වෙනවා. නමුත් අර පරීක්ෂකවරට තේරෙනවා නම් ඔබට අවබෝධයක් තියෙනවා කියලා මේ පිළිබඳව එයා ලකුණු දෙනවා මේක. හරි. අපි අන්තර්ජාලයට ප්‍රවේශ වෙලා කොහොමද භාණ්ඩයක් මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටි වෙන එකක් තමයි අපි අන්තර්ජාලයට ප්‍රවේශ වෙලා අදාළ ආයතනයේ වෙබ් අඩවියට යන්නේ. හරි. ඒ කියන්නේ අපි ගණන් කරු සහ විකුණුම් කරු සම්මුඛ වෙනවා. පොළට ගිහිල්ලා අපි මේ පෙළෙන්තත් එක්ක කොහොමද කියලා එයාම අහනවා අපි අනෝන කොහොමද කියලා අහනවා. අනෝන වම්බටු ගන්න දාවේ නෝන කොට දවසකින් ආවේ නැහැ කියලා එහෙම අහනවා. ඒ වගේ අපි වෙබ් එකට යනවා. හරි සම්මුඛ වෙනවා. ඊළ වෙබ් එකට ගිහලා ඒ භාණ්ඩ පරීක්ෂා කරලා බලනවා. වෙබ් අඩවියේ පරීක්ෂා කරන මොනවද තියෙන භාණ්ඩ කියලා පරීක්ෂා කරලා බලනවා. හරි. අර නෝන පොළට ගිහලා වම්බටු අතවත ගාලා අනේ මේකේ පොඩි ඉනේ අරක මේකයි කියලා ගන්න නැද්ද ඉතින්. එහෙම ඒ වගේ අපි ගිහලා භාණ්ඩ පරීක්ෂා කරනවා. ඊට පස්සේ අපි භාණ්ඩය සිලෙක්ට් කරනවා. භාණ්ඩය තෝරගන්නවා. තෝරගෙන add to the cart කියලා කියන්නේ. add to the cart කියලා කියන්නේ කරත්තලේ එකතු කරගන්නවා. දැන් අපි සුපර් මාකට් එකට ගිහලා කාට් එකකට දාගෙන ඕක මේ විභාගෙ ලියාම මේ පාර. A-level exam එකේ 2020 A-level exam එකට ආවා. දැන් මෙහෙම කරත්තයක් වගේ එකක් කොහොම පෙන්නනවා. මේක සුලභ දර්ශනයක් මේ බඩවල තියෙන්නේ. මේ කරත්තේ මොකක්ද අදහස් කරන්නේ කියලා භාණ්ඩය තෝරගන්නවා. භාණ්ඩය තෝරගන්නවා. කරත්තර add to the cart කියලා කාට් එක දාගන්නවා. භාණ්ඩය තෝරගන්නවා. ඒ භාණ්ඩය අපි භාණ්ඩය තෝරගත්තට පස්සේ අපි සිලෙක්ට් කළාට පස්සේ භාණ්ඩය අපි රූප රණෝම බැලුවට ඒගොල්ලෝ විස්තරහන්නේ භාණ්ඩය කාට් එකට තෝරගත්තට පස්සේ අපි ඒ භාණ්ඩයේ එවීම පිළිබඳ විස්තර අපෙන් ලබා ගන්නවා.
අපි එවන්න ඕන කන්ට්‍රි එක, එවන්න ඕන ප්‍රදේශය, අපේ දුරකථන අංක, ඊට පස්සේ ඒ වගේ දේවල් අපි දෙන්න ඕනේ. ඒ වගේම මුදල් ගෙවීමට කටයුතු කරන්න ඕනේ. අපි මුදල් ගෙවීමට කටයුතු කරන්න ඕනේ. මුදල් දැන් මේගොල්ලෝ courier service එකක් එක්කම අපිට තෝරන්න දෙනවා. සමහර භාණ්ඩ චීනයේ ඉඳලා දානවා, සමහර භාණ්ඩ ඇමරිකාවෙන් ඉඳලා දානවා. එකම භාණ්ඩේ ඇමරිකාවෙන් එන්නත් පුළුවන්, චීනෙන් එන්නත් පුළුවන්. අපෙන් අහන ඇමරිකාවෙන් ඉඳන් දාන්න, චීනෙන් දාන්නද ඒගොල්ලෝ ඒ භාණ්ඩ ඩිලිවර් වෙන්න යන සති ගණන් අපිට කියනවා. සති 5ද, සති 6ද, සති 10ද යන ආදි දේවල් කියන. ඒකට අපිට ඒවා සිලෙක්ට් කරගන්න පුළුවන්. හරිද? එතකොට අපි ගැන විස්තර අහනවා. ඒ කියන්නේ අපේ ඇඩ්‍රස් එක විවිධ විස්තර අහනවා. ඒ ටික අපි දෙනවා. දීලා අපි මුදල් ගෙවන්න කටයුතු කරනවා. මුදල් ගෙවන්න අපි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට හර කාඩ් පතක් හෝ ණය කාඩ් පතක්. ඒ කාඩ් පතේ විස්තර ටික අපි දානවා. මිලදී ගැනීම ක්‍රියාපටිපාටි දේව නැහැ. ඒ විභාගය දාන්නේ කාඩ් පතේ අංක ඉස්සර අංක 16 දෙන එක දානවා. පිටිපස්සේ ආරක්ෂිත සංකේතය දෙනවා, එක්ස්පයර් වෙන ඩේට් එක දෙනවා, අපේ නම දෙනවා, ඒ ටික විස්තර ටික දානවා. පළවෙනිම තාවත කාඩ් එකක් පාවිච්චි කරාට පස්සේ ෆස්ට් ටයිම් කාඩ් එකක් පාවිච්චි කළාට පස්සේ ඒගොල්ලෝ අපෙන් අහනවා ඔය කාඩ් එක විතර සේව් කරලා තියාගන්නද කියලා. ඒගොල්ලෝ ගායව කාටවත් ගන්න බෑ, ඒවා උඩරින්ම සිකියුර් වෙනවා. නැත්නම් ඒ ආයතන වල පවතින්න බෑනේ. අපි එතකොට ඒගොල්ලෝන්ට අපි කිව්වොත් ඒක සේව් කරලා තියාගන්න කියලා අපිට සැරෙන්සර ඒක දාන්න දෙයක් නැහැ. හරි, ඒවා හැක් කරන්න බැරි විදිහට පරිස්සම් කරලා තියෙනවා. නමුත් ඉතින් හැක් කරන අවස්ථාවල් වඩාත්ම සේෆ්ටි තමයි ඒක සේව් කරගන්න එපා කියලා සැරෙන්සර ඒක දාන එක තමයි වඩාත්ම සේෆ්ටි වෙන්නේ. එතකොට මේ විදිහට අපි මුදල් ගෙවීමට කටයුතු කරනවා. මුදල් ගෙවීමට කටයුතු කරාට පස්සේ ඒගොල්ලෝ අපිට මැසේජ් එකක් කරනවා මේම ගණන්දුනෝ සක්සස්ෆුල් කියලා. ඔය ගණන්දුනෝ සක්සස්ෆුල් වෙනවා කියලා. ඊට පස්සේ අපිට මේ භාණ්ඩේ එවීමට ඒගොල්ලෝ කටයුතු කරනවා. මුදල් අඩු වීමේ කටයුතු ක්‍රෙඩිට් කාඩ් එකකින් ඒ ආකාරයට වෙනවා. සමහරට අපේ ෆෝන් එකට මුදල් අඩු වුණාම SMS එකක් එන්නත් පුළුවන්. මොනවද ක්‍රියාපටිපාටි ගානට ගලපලා ලියන්නයි තියෙන්නේ. මේ පාරිභෝගික දෘෂ්ටි කෝණය. ව්‍යාපාරිකයේ දෘෂ්ටි කෝණයෙන් ගත්තාම භාණ්ඩයක් විකිණීමේ ක්‍රියාපටිපාටි අහන්න පුළුවන්. එක තමයි භාණ්ඩ පිළිබඳව විස්තර අතුලත් කළ වෙබ් අඩවියක් අපිට නඩත්තු කරනවා. ඊට පස්සේ ඒකට පැමිණෙන ගණන්දුරුකරුවන් සමග අපි සම්මුඛ වෙනවා. ඒ කියන්නේ අපි චැට් කරනවා, කතා කරනවා, අපි භාණ්ඩ සිලෙක්ට් කරගන්න දෙනවා. ඊට පස්සේ ගණන්දුරුකරුව භාණ්ඩේ තෝරාගත්තාම ගණන්දුරුකරුවාට අදාළ විස්තර ටික අපි ලබා ගන්නවා. හරි. විස්තර ටික ලබාගෙන ඊට පස්සේ මුදල් ලබා ගැනීමට කටයුතු කරනවා. මුදල් ගත්තට පස්සේ අදාළ භාණ්ඩේ courier service එකක් නැත්නම් courier සේවාවකින් අපි යාට ලැබෙන්න සලස්වනවා. ඒ ඔය ආකාරයට තමයි අපි සාමාන්‍යයෙන් මේ ව්‍යාපාරයක් විදිහට භාණ්ඩ අලෙවි කිරීම කරන්නේ. ඒ වගේ දෙපැත්තෙන්ම අනිවාර්යෙන් අහනවා. මෙම ලියන්නේ. අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ විද්‍යුත් වාණිජය හරහා භාණ්ඩයක් මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටි නේද? භාණ්ඩයක් මිලදී ගැනීම පාරිභෝගික පැත්තෙන් අහන්නේ කියන්නේ. භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් වෙබ් අඩවියට ඇතුල් වීම. භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් වෙබ් අඩවියට ඇතුල් වීම. වෙබ් අඩවියට ඇතුල් වීම. ඊළඟට භාණ්ඩ පිළිබඳ විස්තර ලබා ගැනීම. භාණ්ඩ පිළිබඳ විස්තර ලබා ගැනීම. ඊට පස්සේ විස්තර ලබා ගැනීම. ඊට පස්සේ භාණ්ඩේ ඇනෝම් කිරීම ඕඩර් කරනවා. භාණ්ඩේ ඇනෝම් කිරීම. එතන පුතාලා වරහන් තුල ලියන්න add to cart කියලා. cart එකට දාගන්න. භාණ්ඩේ ඇනෝම් කිරීම add to cart. ඊට පස්සේ භාණ්ඩේ නැව්ගත කිරීමට අදාළ විස්තර ලබා දීම. භාණ්ඩේ එවීමට නැත්නම් නැව්ගත කිරීමට අදාළ විස්තර ලබා දීම. තාම ඒවා විභාගෙදී අහලා නැහැ. නමුත් ඒවත් අහන්න පුළුවන්. භාණ්ඩයක් නැව්ගත කරනකොට අපි දෙන විස්තර මොනවද කියලා. භාණ්ඩේ නැව්ගත කිරීමට අදාළ විස්තර ලබා දීම. ඊට පස්සේ විද්‍යුත් මුදලින් ගෙවීම් පියවීම. ඊට
ඊපස්සේ විද්‍යුත් මුදලින් ගෙවී පියවීම. ගෙවී පියවීම. ගනුදෙනුව සාර්ථක වූ බව තහවුරු කර ගැනීමට මැසේජ් එකක් එහෙම එනවා. ගනුදෙනුව සාර්ථක වූ බව තහවුරු කර ගැනීම. right. පල්ලෙහෙන් රූලක් කරලා ලියන්න සෑයු කියලා දාලා සැලකිය යුතුයි කියලා දාලා. පුතාලා විභාගෙට ඕක ඔය කෑල්ල විභාගෙට ලියන්න. ඒතකොට පරීක්ෂකවරයාට තේරෙනවා මේක වෙනස් වෙනවා කියලා සැලකිය යුතුයි. මෙම ලියන්න. මෙම ක්‍රියාපටිපාටිය වෙබ් අඩවියෙන් වෙබ් අඩවියට වෙනස් විය හැකිය. මෙම ක්‍රියාපටිපාටිය වෙබ් අඩවියෙන් වෙබ් අඩවියට වෙනස් විය හැකිය. දැන් දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ගියාම මේ ක්‍රියාපටිපාටිය ගොඩක් වෙලාවට ඒ දොස්තරගෙන් දොස්තරට වෙනස් වෙනවා. නේද? මෙම ක්‍රියාපටිපාටිය වෙබ් අඩවිය අනුව වෙනස් විය හැකිය. right. විද්‍යුත් වාණිජයේ ප්‍රභේද වලට යන්න පුතාලා අනිවාර්යෙන් දාන තර තුනක් විද්‍යුත් වාණිජයේ ප්‍රභේද වලට මොතන තර තුනක් දාලා ඒ ප්‍රභේද ටික හයිලයිට් කරලා උදාහරණෙකින් බලන්න උදාහරණ තමයි වැදගත් වෙන්නේ. ওই විදියට විභාගෙදී ලියන්න. ඔයගොල්ලෝ ඕකේ සම්මත කෙටි කිරීම B to B, C to C ඒවා සිංහලට පරිවර්තනය කරන්න ඕනේ නැහැ. ඕම ලියන්න. B to B, B to K, B to C කියන්නේ. නේ? K to K ඒ වගේ එහෙම ලියන්න ඕනේ නැහැ. C to C කියන එක. ඒවා සිංහලට පරිවර්තනය කරලා ලියන්න ඕනේ. ওই විදියටම ලියන්න. උදාහරණ ටික උතර බලන්න. B to B, C to C, C to G ඒවා highlight කරගන්න. ඉක්මන් කරන්න. කම්මැලි වෙන්න එපා, ඇනුම් අරින්න එපා. මට පේනවා ඔයගොල්ලෝ කරන වැඩ. highlight කරගන්න. හරි. විද්‍යුත් වාණිජයේ සීමා බලන්න. මේවා තාක්ෂණිකව වෙන්නත් පුළුවන්, තාක්ෂණික නොවන විදියට තියෙන්නත් පුළුවන් මේ සීමා. අන්තර්ජාලයේ ව්‍යාප්ත නොවීම වගේ දේවල් තාක්ෂණික සීමාව. ගෙවීම් ක්‍රමවල ගැටළු තාක්ෂණික සීමා. බදු අය කිරීම ආණ්ඩුව බදු ගන්නවා. ටින් බාණ්ඩ ගෙන්නකොට අනිවාර්යෙන් ඒ තියෙන ටැක්ස් එක ඒ විදිහටම ඉම්පෝස් වෙනවා. විශ්වාසයක් නැහැ සමහර අය විද්‍යුත් වාණිජයෙන් බාණ්ඩ ගන්න නිසා ගන්න හොඳ බාණ්ඩ දෙපා සමහර අය ඉල්ලුම් කරන්නේ. පරිගණක වංචා දූෂණ කියන ඒවා හැක් කරන ඒවා data හොරගම් කරන ඒවා තව දේවල් වෛරස් ව්‍යාප්ත කරන ඒවා ඒ වගේ දේවල් තියෙනවා. භාවිතය පිළිබඳ පරිගණක භාවිතය සහ අන්තර්ජාලයේ භාවිතය පිළිබඳව පවතින අඩුදැනුම තාක්ෂණික සීමාවන්. ඒ වගේම භෞතිකව බාණ්ඩ පරීක්ෂා කරන්න නොහැකි වීම. තව එකක් කියන භාෂාව ආශ්‍රිත පවතින ගැටලු එකක් දියන්නේ. භාෂාව ආශ්‍රිතව පවතින ගැටලු. භාෂාව ආශ්‍රිතව පවතින ගැටලු. right. විද්‍යුත් ව්‍යාපාර එක හදාන්න ඕන තමයි. ඒ මාර්ගක හදන විද්‍යුත් වාණිජයේ ප්‍රතිලාභ කියලා. විද්‍යුත් වාණිජයේ ප්‍රතිලාභ. ව්‍යාපාර වල විද්‍යුත් වාණිජයේ ප්‍රතිලාභ. හොඳ අපි ලියමු විද්‍යුත් වාණිජයේ ප්‍රතිලාභ කිව්වා ව්‍යාපාර කරන ලැබෙන ප්‍රතිලාභ. සයිබර් වෙළඳ සැල්. අපි ඒකට කියන සයිබර් ෂොප් කියලා කියන්නේ. සයිබර් වෙළඳ සැල්. වරාණතුල දාන්න සයිබර් ෂොප් කියන්නේ. සයිබර් වෙළඳ සැල් නඩත්තු කිරීම නිසා පොදු කාර්ය වියදම් අඩු වීම.
පොදු කාර්ය වියදම් අඩු වීම. පොදු කාර්ය වියදම් අඩු වීම. ඊට පස්සේ පුළුල් ලෙස ව්‍යාපාර කටයුතු සිදු කළ හැකි වීම. මුළු ලෝකෙටම ව්‍යාප්ත කරන්න පුළුවන්. පුළුල් ලෙස ව්‍යාපාර කටයුතු සිදු කළ හැකි වීම. ඊට පස්සේ ලාභය සහ කීර්තනාමය වැඩි වීම. ලාභය සහ කීර්තනාමය වැඩි වීම. ඊට පස්සේ sannivedana කටයුතු පහසු වීම. උදාහරණ ලියන්න. sannivedana කටයුතු පහසු වීම. උදාහරණ පාරිභෝගික සබඳතා පවත්වා ගැනීම. sannivedana කටයුතු පහසු වීම. උදාහරණ ලියන්න. පාරිභෝගික සබඳතා පවත්වා ගැනීම. ඒ වගේම ප්‍රචාරණ කටයුතු සිදු කිරීම. ප්‍රචාරණ කටයුතු සිදු කිරීම. right. එන්නේ වගේ ව්‍යාපාරික ප්‍රතිලාභ තියෙනවා. පාරිභෝගික ලැබෙන වාසි පුතාට ඕනනම් දාගන්න 6 C's කියලා මම මේ කිව්ව 6 C's ටිකේ නිමුලා. අපිට ලේසි 6 C's. පාරිභෝගික ප්‍රතිලාභ. උනා ඉංග්‍රීසි වලින් ලියන්න. cost COST cost. අඩු පිරිවැයක් යටතේ ඉස්සරහින් යන කෙනෙක් කැලල කරලා ඉස්සරහින් අඩු පිරිවැයක් යටතේ මිලදී ගත හැකි වීම. ඒ වගේම communication තොරතුරු ලබා ගැනීම පහසු වීම. භාණ්ඩ පිළිබඳ තොරතුරු ගන්න එක පහසු. තොරතුරු ලබා ගැනීම පහසු වීම. ඒ වගේම customization පාරිභෝගික අවශ්‍යතා සමග ගැළපීම. පාරිභෝගික අවශ්‍යතා සමග ගැළපෙන අවශ්‍යතාවට ගැළපෙන භාණ්ඩ තිබීම කියන්නේ ඒකම තමයි. පාරිභෝගික අවශ්‍යතා සමග ගැළපීම. ඊළඟ confidential කොහොමද ලියාගන්නේ ස්පෙලිං කියන්න බෑ. ඔයගොල්ලෝ දැන් මැනේජර්ස් වෙන්න යන්නේ. අකුරු දෙක ලියාගන්න බෑ කියන ඉංග්‍රීසියෙන් ඉවරයි තමයි. confidential රහස්‍යභාවය ආරක්ෂා වීම. convenience මිලදී ගැනීම පහසු වීම. ඒ කියන්නේ කාලය ඉතුරු වෙන ඕනම ස්ථානයක ඉඳන් මිලදී ගන්න පුළුවන්. මිලදී ගැනීම පහසු වීම. ඊට පස්සේ choice තෝරා ගැනීම බහුල වීම. තෝරා ගැනීම බහුල වීම.
right සමාජීය වාසිත්‍ය මේ කියන්නේ සමාජයටත් මේ විද්‍යුත් වාහනය තුලින් සමාජීය වශයෙන් විවිධ වාසි වෙනවා ලියන්නේ වාසි ටික. එකක් පාරිභෝගික ජීවන තත්ත්වය ඉහළ යාම. මොකද ලෝකයේ තියෙන ඕන භාණ්ඩයක් අපිට මේක මේ පරිහරණය කරන්න පුළුවන් ලංකාවේ නැතත් ඒ භාණ්ඩෙ ගෙන්නගෙන. පාරිභෝගික ජීවන තත්ත්වය ඉහළ යාම. ඒ වගේම නව භාණ්ඩ පරිහරණයට අවස්ථාව හිමි වීම. නව භාණ්ඩ පරිහරණයට අවස්ථාව හිමි වීම. ඒ වගේම නව වෙළඳපළවල් නව රැකියා අවස්ථා උදා වීම. හැමෝටම තියෙන වාසිය. නව වෙළඳපළවල් නව රැකියා අවස්ථා උදා වීම. තව පුද්ගලයන් සහ රටවල් අතර සමාජ සබඳතා ඉහළ යාම. පුද්ගලයන් සහ රටවල් අතර සමාජ සබඳතා ඉහළ යාම. පුද්ගලයන් සහ රටවල් අතර සමාජ සබඳතා ඉහළ යාම. හරි එමනම් මේ නිබන්ධනයේට අදාළ ඔක්කොම කොටස් ටික කරලා ඉවරයි. තාම මේකේ අතිරේක ප්‍රශ්න හිම තියෙනවා. අපි ගෙදෙද්දි ප්‍රශ්න ලියන පොතේ ලියාගමු. මේකට දාලා ෂෝට් ක්වෙස්චන්ස් පොතක් තියෙනවා. ඒ ෂෝට් ක්වෙස්චන් පොතේ ඒ ප්‍රශ්න ටික කරමු අපි ඔක්කොම ගෲප් එකට දාන්නම්. හරිද? කවදාරි දවසක පන්ති පටන් ගත්ත දවසක කට්ටිය අතට අහු වෙනවා. හරි මේවා කරලා තියෙන ඒවා වීඩියෝ බලලා තියෙනවද? ගෙදර වැඩ කරලා තියෙනවද? ඒවා ඔක්කොම අනිවාර්යෙන් අතට අහු වෙනවා. හරි ඒ නිසා මේ වැඩ ටික අනිවාර්යෙන් කරගන්න ඕන පුතේ. කොරෝනා නෙමෙයි මොන මේ දේවල් වුණා මරුව පෙණිපෙණි වුණත් උගකට අනිවාර්යෙන් එක්සෑම් එක ලියන්න ඕන. දැන් දැක්කනේ මේ පාර එක්සෑම් එක කල් ගියා දෙපාර. ඊළඟ වතාවේ අපිට 3 වෙනි රැල්ලක් ආවත් ඒගොල්ලෝ එක්සෑම් එක තිබ්බා. හැබැයි ඒ තිබ්බ එක්සෑම් එක මේ ළමයින්ට කොරෝනා පාඩම් කරන්න බැරුණා කියලා ලේසි කලේ නේ. එහෙම ලේසි කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරි මොකද ළමයි වැඩිපුර ගෙවල් නෙන්ද තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම භෞතිකව පන්තිරනට වඩා හොඳට ඉගෙන ගැනීමේ අවස්ථාවක් අනිවාර්යයෙන්ම තියෙනවා මේකේ. ඒක නැත්තේනේ. හරි ඒක නිසා පුතාලා ඒකමයට අනිවාර්යෙන් අනුගත වෙන්න ඕන. එහෙම නැතුව බෑ. right? හරි එhmenan අපි ඊළඟ වීඩියෝ එකේදී අලුත් පාඩමකින් මුණ ගැහෙමු. හරි?